පින්නතුන් මේ ධර්ම දේශනාවේදී විශේෂයෙන් දැනගන්න කැමති ධර්ම කාරණු එහෙම තියෙනවා නම් මුලින්ම සඳහන් කරොත් මට ඒ කරුණොත් වඩාත්ම ප්‍රකට වෙන විදියට පැහැදිලි වෙන විදියට ධර්ම දේශනාව සිදු කරන්න පුළුවන්. විශේෂයෙන් දැනගන්න කැමති එහෙම කරුණු එහෙම තියෙනවද ධර්මයේ? එහෙනම් ධර්ම කරුණු හුඟා ගැටලු විසඳලා වගේ ඇත්තේ නේද? එහෙනම් මට මාත් දන්නේ නැති කරුණු මෙයාගෙන් අහගන්න පුළුවන් මට එහෙනම්. යම් කෙනෙක් වෙනත් කෙනෙක් ඔබෙන් අහුවතින් ඔබේ ආගම මොකක්ද? ඔබ පිළිපදින ආගම මොකක්ද? ඒ ආගමේ ඔබට කියන්න කිව්වොත් සාරය එසෙන්ස් එක කෙටියෙන් කියන්න කිව්වොතින් ඔබ මොකද්ද දෙන උත්තරය? යම් කෙනෙක් ඔබෙන් අහුවතින් ඔබේ ආගම මොකක්ද? ඔබ කියයි අපි බුද්ධ ආගමයි. I am a Buddhist. Then if they ask that what is the essence of Buddhism, what is the answer that you give? බය වෙන්න එපා, වැරදුනට කමන්නේ නැහැ. තමන්ගේ අදහසක් කියන්න බලන්න. ඔව්, සම්පපවස්සා කරන ගාථාවෙන් කෙටියෙන් කියන්න පුළුවන් ඔය එක හරියි. ඒක කොහොමද අපි කෙටියෙන් සාමාන්‍යයෙන් සිංහලෙන් කියනවා නම් කියන්නේ වචන වලින් කියනවා නම්? දුක නැති කිරීම. දුක කියලා බුදුරජාණන් වහන්සේ මොකද දේශනා කළේ? දැන් බොහෝ විට අපි කියන්නේ බුදුහාමුදුරුවෝ චතුරාර්ය සත්‍ය දේශනා කළා කියලා නේද? දුක පිළිබඳව දේශනා කළා කියලානේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දුක කුමක්ද? කවුරු කතා කරනවද කියලා මට හරියට පේන්නේ නැහැ. දැන් මාස්ක් එක නිසා ඒකයි. ඉපදීම. ඇලීම දුරු කරන්නනේ. ඔව්, මොහොකට තියෙන ඇලීමද දුරු කරන්න ඕන. දැන් බුදුහාමුදුරුවෝ තෘෂ්ණාව දුරු කරන්න කියලා කිව්ව නේද? දුකෙන් මිදෙන්න නම් තෘෂ්ණාව නැති කරන්න කියලා කිව්වා. කුමක් පිළිබඳව තියෙන තෘෂ්ණාවද නැති කරන්නේ අපි? උදාහරණයක් කිව්වොත් බලන්න, එක්සැම්පල් එකක් විදියට. ඔව්, ඉපදීම දුකයි කියලා කිව්වා. ඉපදීම නැති කරන්න අපි මොකද කරන්න ඕන? ඉපදීම නැති කරන්න හාමුදුරනේ මේ භවයට තියෙන ඇලිම නැති කරගන්න ඕනේ. අපි ඔව්. මොකකටද භවය කියලා කියන්නේ? භවයට තියෙන ආසාව නැති කරන්න නම් කාම වශයෙන්, රූප වශයෙන්, අරූප වශයෙන් තියෙන භවයට තියෙන ආසාව නැති කරන්න ඕන, තෘෂ්ණාව නැති කරන්න නම්. ඉපදීම නැති කරන්න නම්. එහෙමයි. එතකොට භවය කියන්නේ මොකද්ද? නැවත ඉපදෙන හාමුදුරනේ අපි. නැවත ඉපදීමට ජාති කියලානේ කියන්නේ. භවපච්චය තමයි ජාති. භවය නිසා තමයි ජාති හටගන්නේ. එතකොට භවය කියන එක වෙනම එකක්, ජාතිය කියන එක වෙනම එකක්. මොකකටද භවය කියලා කියන්නේ? හොඳයි, කමක් නැහැ. දැන් ඔබ මෙතෙන් පටන් හොඳට මේ කරුණ ටික අහගන්න ඕන. හැබැයි ඔබ මේ ධර්ම දේශන අහලා වුණාට පස්සේ ඔබට බුදුදහම ගැන යම්කිසි පැහැදිලි අවබෝධයක් ඇති වෙන්නට ඕන. යම්කිසි කෙනෙක් කිව්වොතින්, ඇහුවොතින් බුදුදහම කියන්නේ මොකක්ද කියන එක ගැන අඩුම ගානේ විනාඩි 2කින් හරි එක පැහැදිලි කරන්න ඔබට පැහැදිලි වචන ටිකක් තියෙන්නට ඕන, අදහසක් තියෙන්නට ඕන. ඒ විතරක් නෙවෙයි, ඔබ දැනට මොකද්ද ප්‍රැක්ටිස් කරන්න කියන එකත් හරියටම පැහැදිලිවම කියන්න ඕන ඔබ. දැන් ඔබ කියන්න පුළුවන් මම විදර්ශනා භාවනා කරනවා, මම මෛත්‍රී භාවනා කරනවා, මම පංචශීලය රකින්නවා. මේ වගේ මොකද අපි දන් දෙනවා. මේ වගේ දේවල් අපි කියනවානේ. දැන් මම අහුවතින් ඔබ ප්‍රැක්ටිස් කරන ඒ වගේ බුද්ධිසම් වලින් ඔබ ප්‍රැක්ටිස් කරන දේවල් අතුරින් ඉහළම දේ මොකද්ද? What is the highest quality doctrine that you practice in Buddhism?
as a Buddhist? as a Buddhist ශීලය මම උත්සාහ කරනවා හැමදෙන්නේ ශීලය රැක ගන්න. ඔව් ඒක හොඳයි. සීලය තමයි. සීලය හොඳයි. හැබැයි සීලය නෙවෙයි highest quality එක. ඒ වගේම සීලය. මෛත්‍රිය පුරුදු මෛත්‍රී. මෛත්‍රිය. මෛත්‍රියත් හොඳයි. මෛත්‍රියත් තියෙනවා. මෛත්‍රිය කියන්නේ සමත භාවනාවක්. මෛත්‍රියත් නෙවෙයි ඇත්තෙම highest quality එක බුද්ධිසම වල තියෙන. ඒක ඔක්කොම තියෙනව නැත්තේ නෑ. ඒව යම්කිසි මාර්ගයේ තියෙන එක්තරා මග සලකුණු මගදී හමු වෙන කරුණු. ඒක අවසානයේ නෙවෙයි. මොකද මෛත්‍රිය දිනු කළා වඩලා ධානය ලබාගෙන අභිඥා ලබාගෙන බ්‍රහ්ම ලෝකේ ඉපදිච්ච අය ඉපදෙන සුසුකන් තිබිච්ච අය බුදුහාඳුරෝ ලෝකේ ඉපදෙන කාලෙත් හිටියා. ඒකට මෛත්‍රියක් නෙවෙයි ඉහළම ක්වොලිටි එක. හැබැයි මෛත්‍රිය වැදගත්ම ධර්ම කාරණයක් විදිහට බුදුදහම තුළ ඉස්මතු කරලා දෙනවා. එහෙමයි. ඒ වගේම මරණානුස්සතිය මම වඩන්න කැමතියි. මරණය මගේ මරණය. ඔව් මරණ සතිය වඩන එකත් හොඳ දෙයක්. ඒකත් සමත භාවනාවක්. ඊටත් වඩා ඉහළ දැන් මේ නාමල් මහත්තයා කියනවා අනිත්‍ය. අනිත්‍ය කියලා කියන්නේ මොකද්ද? වෙනස් වෙන සුළු බව. වෙනත් විදියක් කිව්වොත් තව ඊට වඩා වෙනත් අදහසක් තියනවද? මොකන්ද වර්තමාන ජීවත් වෙනවා කියලා කියන්නේ? දැන් මේ ඇහැට රූපයක් පේනකොට කනට ශබ්දයක් ඇහෙනකොට ඒ අත්දැකීමනේ වර්තමානයි කියලා කියන්නේ. කොහොමද වර්තමානයේ ජීවත් වෙනවා කියලා කියන්නේ? ඔය එක යම්කිසි ගැඹුරක් තියෙනවා. හැබැයි ඒක ඊටත් වඩා ගැඹුරට යනවා. වර්තමාන ජීවත් වෙනවා කියන එක අපි හිතන තරම් සරල නෑ ඇත්තෙම. දැන් සතෙක් සිව්පාවයක් ගත්තත් ඇත්තෙම වර්තමාන ජීවත් වෙන්නේ. කුඩා ළමයෙක් ගත්තත් කුඩා ළමයාගේ අතීතය ගැන එයා හිතන්නේ නෑ. අනාගත ඉස්කෝලේ ගිහලා උපාධියක් ගන්නවා කියලා ඒ ළමයා හිතන්නේ නෑ. ඒ ළමයාට වර්තමානයේ කෑමක් දුන්නොත් ඒක කනවා, බෝලයක් දුන්නොත් සෙල්ලම් කරමින් ඉන්නවා. එච්චරයි ළමයා. එතකොට ඒ ළමයා ඇත්තටම වර්තමානයේ ජීවත් වෙන්නේ. බුදුහාමුදුරුවෝ කියපු වර්තමානයේ ජීවත් වෙන්නේ. වර්තමානයේ තමයි අපි හිතන විදියට. එතකොට ඒ ළමයා දුකෙන් නිදහස් වෙලා දින්නේ. අනිත්‍යතාවය කියන එක ගැන තවත් වෙනම අදහසක් තියනවද කෙනෙකුට? Buddhism, what is the meaning of impermanence that Buddhism explains? If you have any idea? ඔව් ඇත්තම මේක අනත්ත කියන එක. අනිච්ච දුක් අනත්ත කියලා ත්‍රිලක්ෂණයක් තියෙනවනේ. අනත්ත කියන එක තමයි no self කියන එක. අනිච්ච කියන එක impermanence කියන එක. දුක කියන එක dissatisfaction or unsatisfactoriness නැත්නම් suffering කියන එක. ඒක තුනක් වෙනම තියෙනවා. හොඳයි. ඔව් හේතුන් වෙනස් වෙනවා කියලා දැනගෙන. දැන් බුදුරජාණන් වහන්සේ වෙනස් වෙනවා කියන එක කලින්ම තේරුම් ගත්ත නිගිහිගෙන් ඉක්මනම කලින්. දැන් විද්‍යාඥයෝත් ඇටම් එක බෙදලා රිසර්ච් කරලා ඇටම් එක බෙදලා ඒක ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන වලින් හැදෙන්නේ ඒක වේගයෙන් වෙනස් වෙනවා කියලා ඒගොල්ලොනුත් ලැබ් එකේ රිසර්ච් කරනවා. එතකොට ඒගොල්ලන් බලන අපි රූප කලාප බිඳි බිඳි යනවා කියලා බලනවා. දැන් විද්‍යාඥයන් ඇටම් එක බෙදලා ශනිකව මේක වෙනස් වෙන ශක්ති විශේෂයක් කිව්වට පස්සේ අපි බොහෝ දෙනෙක් සතුටු වුණා. දැන් බුදුදහමට හරිම හොඳයි. දැන් විද්‍යාඥයෝ තොප්පු කරා කියලානේ. එතකොට මේකද මේ දෙයද බුදුදහමෙන් කියන්නේ. හරි. ওই හැම දෙයකටම අපි උත්තර සපයන මේ ධර්ම දේශනාවේදී ඔබ ඊටාම අවධානයෙන් අහන් ඉන්න. අවධානයෙන් අහන් හිටියේ තරමට ඔබට මේකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. යම්කිසි දුරක් ඔබට යන්නට පුළුවන්. ඔබ හුඟක් ඉගෙනගත්තු අය, බුද්ධිමත් අය අසුරු කරපු අය, ඉහළ විශ්වවිද්‍යාලවල, කොලෙජස් වල ඉගෙනගත්තු අය, ඉහළ රැකියා කරන අය, නොයෙක් සබ්ජෙක්ට්ස් කරපු අය, රිසර්ච් කරපු අය ඔබට මේ බුද්ධිය තියෙනවා. නැත්තේ නෑ.
හැබැයි මේ බුද්ධිය හුඟක්ම විකසනය වෙන්නේ ප්‍රඥාව දිනු වෙන්නේ අපි නිවැරදිම දහම අහපු පමණට. උපතින් යම්කිසි බුද්ධියක් අපිට තියෙනවා. බාහිර ශිල්ප ශාස්ත්‍රය ගැන ගැනීම බුද්ධියක් තියෙනවා. හැබැයි බුදුදහමෙන් කියන ප්‍රඥාව කියන එක සුවිශේෂ දෙයක්. ඒකට නියම සද්ධර්මය අපි අහන්නට ඕන. එහෙම අහුවොත් තමයි අපට අවබෝධය හිලිම ලැබෙන්නේ. ඉතින් ඒ සඳහා අපි මේ කාලය තුළ උත්සාහ කරනවා. ඉතින් ඔබත් සමග එකට අපි මේ ධර්ම දේශනාව යනවා. අපි බලමු කොයිතරම් දුරක් අපිට එකට යන්න පුළුවන්ද කියලා. ඔබට යම්කිසි දුරක් බුදුදහම කියන හරියට සාගරය වගේ. වෙරළේ පටන් ටිකෙන් ටික ගැඹුරට යන්නේ. එතකොට පොඩි ළමයෙකුට උනත් වෙරළේ යම්කිසි දුරක් යන්න පුළුවන්. එතකොට ඔබටත් ඔබ හැමදෙනාටම මම හිතන කාටත් සිංහල භාෂාව තේරෙනවා ඇති. ඒ නිසා අපි උත්සාහ කරමු ඇත්තෙම අප බුදුදහම තේරුම් ගත්තොත් තමයි අපි ලෝකයේ වාසනාවන්තම අය වඩටපත් වෙන්නේ. ඒ නිසා ඒ සඳහා අපි යම්කිසි උත්සාහයක් දරමු. හොඳයි. සංසාර සාරෝග විනීතනි සන්නේත සාතම් සුචිසාර දේසං සන්දේරකං සොන්න තනුම්පලාසං සංලාප දේසින් පනමේ විසාසං සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දන්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දන්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දන්ස දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනය්‍යගේ දං නහි ජාතු ගබ්බසෙයං පුනරේති ගෞරවනීය ස්වාමින් වහන්සේලාගේ අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි මෙත්තා විහාරස්ථානයේහි සතිපදා සිදු කෙරෙන ධර්ම දේශනා මාලාවෙහි අදට නියමිත ධර්ම දේශනාව අහන්නටයි පින්තුන් සූදානම් වන්නේ. ඉතින් ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව අපේ ජීවිතයේ ඊටාම වාග්ය සම්පන්න අවස්ථාවක්. ලෝකයේ අතිශය දීර්ඝ කාලයකට වරක් පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ධර්මය ඇසෙන අවස්ථාවට සඳහන් කරන්නේ ශ්‍රවණානුත්තරය කියලා. අපේ දසවන වලින් අසන වටිනාම දේ තමයි සද්ධර්මය කියලා කියන්නේ. ඒ සද්ධර්මයේ ශ්‍රවණය කරනකොට අට්ඨේකත්වා මානසිකත්වා ඕහිතසෝතෝ ධම්මං සුනාති කියපු ආකාරයට හොඳ අවධානයෙන් සිහියෙන් නුවණින් ඒ බණ අහුවොත් තමයි ධර්මයෙන් නිසිඵල නෙලා ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් අපි හිතනවා මේ පින්තුන් එහෙම කටයුතු කරයි කියලා. පින්තුනි බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් තිස්සේ දේශනා කරපු ධර්මය ප්‍රධාන වශයෙන් කාරණා දෙකකට ඇතුළත් කරන්න පුළුවන්. ඒ දෙක තමයි එක පැත්තකින් මෛත්‍රී වැඩි වීම අනිත් පැත්තෙන් සතිපට්ඨානය දිනු කිරීම. All the doctrines that Buddha has explained for 45 years can be summarized into two. One of them is practicing loving kindness, the other one is practicing mindfulness. තොර මේ ධර්ම දේශනාව තුළදීත් ඔබ මේ දෙක ප්‍රැක්ටිස් කරමින් ඉන්නට ඕන. සියලු සත්වෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා කියන ඊටාම අවධානයෙන් මේ අවස්ථාවේ ඉන්න.
ඒ විතරක් නෙවෙයි තමන්ගේ කය ගැන, තමන්ගේ ඉරියව්ව ගැන හොඳට සැලකිලිමත් ඉන්න. ඒ වගේම ඔබේ හිත ගැන හුඟක් සැලකිල්ලෙන් ඉන්න. හිතේ මොන වගේ සිතුවිල්ලක්ද මේ වෙලාවේ තියෙන්නේ කියලා ගැන අවධානයෙන් ඉන්න. ධර්ම ශ්‍රවණය කරනකොටත් මේක කරන්න තියෙන්නේ. ධර්ම ශ්‍රවණය කළ ගියාට පස්සෙත් මේක කරන්න තියෙන්නේ. හැමදාමත් උදෑසන අවදිච්ච මොහොතේ පටන් නිින්දට යනකම් මේක කරන්න තියෙන්නේ. මෙන්න මේ දේ ඊටාම ගැඹුරින් නිවැරදිව කරන්න තමයි කරන විදිහ අස්සා දැනගන්න අය අපි ධර්ම ශ්‍රවණය කරන්නේ. එතකොට මේ අවස්ථාවෙත් ඔබ සිළු සත්වෝ සුවපත් කියලා ලෝකේ හැම දිනාටම මෙස්සිත ඇතුව ඉන්න. ඒ කියන්නේ හොඳට බණට අවධානයෙන් ඉන්න. අවධානය පිටතට යනවා නම් යන්න ඕනේ මේ දෙකට විතරයි ඔබට. එහෙම හිටියොත් තමයි වඩාත්ම මේ ධර්ම දේශනාව සාර්ථක වන්නේ. අද අප ධර්ම දේශනාවට මාතෘකාව වශයෙන් තෝරාගත්තු ගාථාව වෙන්නේ මොන සූත්‍රයේද? මොන සූත්‍රයේද? ඔව් බොහොම හොඳයි. කරණීයමෙත්ත සූත්‍රය. මේකට මෙත්ත සූත්‍රය කියලාත් කියනවා. කුද්දක නිකායේ කුද්දක පාඨ කියන ග්‍රන්ථයේ තමයි මේ ගාථාව ඇතුළත් වෙන්නේ. මෙත්ත සූත්‍රයේන්නේ. තවත් තැනක එනවා කුද්දක නිකායේ සුත්ත නිපාතේ කියන පොතේ මෙත්ත සූත්‍රය ඒ විදිහටම සඳහන් වෙනවා. මේක සමානම සූත්‍රයේ කුද්දක නිකායේ ග්‍රන්ථ දෙකක සඳහන් වෙනවා එකම විදිහට. ඉතින් අන්නේ සූත්‍රයේ අන්තිම ගාථාව තමයි අපි සඳහන් කළේ. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනය්‍යගේ දං නහි ජාතු ගම්බසේ යම් පුනරේතීති. යම් කෙනෙක් දෘෂ්ටීන්ට නොපෙමෙන සිල්වත් වෙනවා නම් දර්ශන සම්පත්තියෙන් ඉන්නවා නම් අන්න ඒ තැනැත්තා කිසි කලක නැවත මව කුසකට පැමිණෙන්නේ නැහැ කියන එකයි මේ ගාථාවෙන් සඳහන් වන්නේ. පින්නතුනි මේ සූත්‍රයේ කරණීයමෙත්ත සූත්‍රය තමයි අපට වැඩිපුරම කටපාඩම් සූත්‍රය. කරණීයමෙත්ත සූත්‍රය තමයි ජීවිතේ වැඩිපුරම සජ්ජහාන කරපු සූත්‍රය. කරණීයමෙත්ත සූත්‍රය තමයි අපි බොහෝ විට අහපු සූත්‍රය. හැබැයි පින්නතුනි මේ වගේම කියනවා නම් අපි ඇතැම් විට බෞද්ධයන් වශයෙන් අවධානය අඩුවෙන්ම යොමු කරපු සූත්‍රයක් කරණීයමෙත්ත සූත්‍රයමයි. ඒක අපට පිළිගන්න වෙනවා. ඔබ මුලදී පිළිගන්න එකක් නෑ. ඇතැම් මේ සූත්‍රය අසා නිමාවටපත් වුණාට පස්සේ ඔබට පිළිගන්න සිද්ධ වෙයි. පින්නතුනි මේ සූත්‍රය දේශනා කරන්න හේතු වුණේ ස්වාමින් වහන්සේලා පිරිසක් හිමාලය ආශ්‍රිතව භාවනා කරනකොට උන්වහන්සේලාගේ භාවනා අරමුණ මගදී කරදරයට උවදුරටපත් වුණා. කිසියම් අමනුෂ්‍ය පිරිසකගේ බලපෑමක් නිසා මේ ස්වාමින් වහන්සේලා නැවත බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ඇවිල්ලා මේ කාරණේ කිව්වට පස්සේ භාගතුන් වහන්සේ මේ සූත්‍රය ඉගැන්නුවා මේක ගිහලා සජ්ජහානා කරමින් පුහුණු කරන්න කියලා. ඉතින් උන්වහන්සේලා ගිහිල්ලා මේ සූත්‍රය සජ්ජහානා කරමින් ධර්මයේ ප්‍රගුණ කරනකොට උන්වහන්සේලාට අර අමනුෂ්‍යයන්ගෙන් කරදර නැති වුණා විතරක් නෙවෙයි, ඒ අමනුෂ්‍යයන් උන්වහන්සේලාට උපකාර කරන මට්ටමටම ආවා. එතෙන් පටන් මේ සූත්‍රයේ ආරක්ෂක පිරිත් දේශනාවක් විදියට ආශිර්වාදාත්මක පිරිතක් විදියට අපේ පුහුණු කරනවා, සජ්ජහානා කරනවා. රාත්‍රියේදී විශේෂයෙන් සජ්ජහානා කරන අපි නින්දට කලින්. එහෙම වුණත් පින්නතුනි මේක හුදෙක් ආරක්ෂක පිරිතක් විතරක් නෙවෙයි. මේ සූත්‍රයේ සම්පූර්ණ නිවන් මඟ පැහැදිලි කරන සූත්‍රයක්. මේ සූත්‍රයේ බුදුදහමේ තියෙන ත්‍රිවිධ ශික්ෂාව, සීල සමාධි ප්‍රඥාව විස්තර කරන සූත්‍රයක්. මේ සූත්‍රයේ භාවනා කමඨහන. මේ සූත්‍රයේ බුදුදහමේ අනුපූර්ව ප්‍රතිපදාව දැක්වෙන සූත්‍රය. මේ සූත්‍රය තමයි යම් කෙනෙකුගේ පෞරුෂයත්වය බලන, තමන්ගේ human values නැත්නම් highest good qualities අපේ බලන ස්ථානය මේ සූත්‍රය. යම් කෙනෙකුට මේ ගුණ දහම් ටික පුරුදු කරන්න පුළුවන් නම් කිසිම කෙනෙකුට කියන්න පුළුවන් කමක් නැහැ ඒ කෙනාගේ ළඟ මේ ගුණය නැහැ කියලා. ඔබ ඇතැම් විට සමාජ විද්‍යාව ඉගෙනගෙන නැති, මනෝ විද්‍යාව ඉගෙනගෙන නැති, කවුන්සලින් උපදේශන ඉගෙනගෙන නැති, මනෝ චිකිත්සාව ඉගෙනගෙන නැති, ආචාර විද්‍යාව ඉගෙනගෙන නැති, මේ වගේ සබ්ජෙක්ට්ස් ඔබ ඉගෙනගෙන තියෙනවා. එතික්ස් ඉගෙනගෙන තියෙනවා, සයිකොලොජි, කවුන්සලින්, සෝසියොලොජි, මේ හුඟක් සබ්ජෙක්ට්ස් ඔබ ඉගෙන ගන්නව ඇති. බලන්න ඒ සියලුම විෂය ධාරාවල එන කරුණු එකට ගොනු කරොත් ඒක පැත්තක තිබ්බොත් ඒ සියල්ලටම වඩා මේ කරණීයමෙත්ත සූත්‍රයේන ගුණාංග ටිකවල බර වැඩි. හොඳම පෞරුෂයක් ඇති කර ගන්න කැමති නම් ඒ ගුණාංග ටික ගුණාංග 14ක් විදිහට මුලින් මේ සූත්‍රයේ සඳහන් වෙනවා.
අනේ ගුණාංග ටික මුලින් කියලා ඊට පස්සේ මෛත්‍රිය වඩන හැටි තමයි මේ සූත්‍රයෙන් කියන්නේ. අවසානයේදී දර්ශනීය ප්‍රඥාව ලබා ගන්න මාර්ගය මේ සූත්‍රයෙන් පැහැදිලි කරලා දීලා තියෙනවා. එතකොට පින්නතුනේ මේ සූත්‍රයේ මුලින්ම සඳහන් වෙනවා කරණීය මත්ත කුසලේන යන්තං සන්තම් පදං අபிසමෙච්ච. යම් ශාන්ත පදයක් කැමති නම් he who wishes to attain the peace of mind should have to practice these qualities on the path of liberation according to this sutta, the Karaniya Metta Sutta. මේ සූත්‍රයේ සඳහන් කරන යම් කිසි කෙනෙක් මානසික සුවයක් බලාපොරොත්තු වෙනවා නම් ශාන්ත පදයක් කැමති වෙනවා නම් අන්නේ ශාන්ත පදයේ කැමති වෙන කෙනා විසින් ප්‍රැක්ටිස් කරන්න ඕන ගුණධම් ටික තමයි මේකෙ තියෙන්නේ. එතකොට මොකද්ද මේ ශාන්ත පදය කියලා කියන්නේ? ඔව් ඍජුවම නිවන පින්නතුනේ මේක. හිතන්න එපා මේ සූත්‍රය කියන්නේ ගෙදර කැම බීම ටික හොයන්න දක්ෂ වෙන්න ඕන, ක්‍රීඩා කරන්න දක්ෂ වෙන්න ඕන, තමන්ගේ බැචලර් ඩිග්‍රිය, මාස්ටර් ඩිග්‍රිය, ડોක්ටරේට් එක ගන්න දක්ෂ වෙන්න ඕන. ඒක නෙමෙයි මේ කියන්නේ පින්නතුනේ. ඒව ගැන කියන තැන් තියෙනවා සූත්‍රවල. සිප්පන් සික්ඛාපෙන්ත කියලා කරණිමෙත සූත්‍රය කියන්නේ ඒකයි. සුතය වස්තුවක් විදියට ධනයක් විදියට කියලා තියෙනවා. knowledge is wealth කියලා තියෙනවා. ඒ කතාව නෙමෙයි මෙතන මේ කියන්නේ. මෙතන සම්පූර්ණම කියන්නේ නිවන් මාර්ග යන කෙනාට පිළිපදින ලක්ෂණ මේකේ තියෙනවා. හැබැයි නිවන් මාර්ග යන කෙනා මේ ලක්ෂණ ටික සම්පූර්ණ කරනවා නම් ඔහුගේ අනිත් ඔක්කොම ක්වොලිටිස් ටික ඔහුගේ තියෙනවා. අනේකයි මේකේ තියෙන සුවිශේෂත්වය. මේකේ ගුණාංග ටික අපි තාම කෙටියෙන් සාකච්ඡා කරලා බලමු. ඊටාම සරලව මේකේ මොනවද ඇතුළත් වෙන්නේ කියලා. බුදුහාඳුර සඳහන් කරන යම්කිසි ශාන්ත පදයක් කැමති නම් ඒ තැනැත්තා සක්කෝ දක්ෂ වෙන්නට ඕන. skillfulness. උජෝච honesty. සෝජෝච upright. සක්කෝ උජෝච සෝජෝච සුවචෝ චස්ස සුවච. We should be gently spoken. Active listening. මේකත් නිවන් මාගේ තියෙන ලක්ෂණයක්. පළවෙනි ලක්ෂණය තමයි ඒකට දක්ෂ වෙන්නට ඕන. සම්පූර්ණම කැප වෙලා ඒත් එක්කම ජීවිතය කළමනාකරණය කරගන්නට ඕන. ඒ වගේම අවංක වෙන්නට ඕන. මොකක්ද අවංක කියලා කියන්නේ? සාමාන්‍යයෙන් කිව්වොත් සත්‍යවාදී වීම, තමන් කතා කරන දේ අනුව හැසිරීම අනුව කතා කිරීම. වෙනතුනේ මේ හැම කරුණක් ගැනම හොඳ අවධානයෙන් ඉන්නේ. පොඩක් හරි අවධානය එහෙම ගියොත් තමයි ලොකු පරාසයක් අහිමි වෙනවා. ඒකයි. එතකොට පළවෙනි ලක්ෂණයෙන් කියන්නේ අවංක වෙන්නට ඕන. දෙවෙනි ලක්ෂණෙදි නැවත සඳහන් කරන සෝජෝච වඩාත්ම අවංක වෙන්න කියලා. සාමාන්‍ය ලෝකේ අවංක මිනිස්සු ඉන්නවා. ඒකට බෞද්ධ වෙන්න ඕනේ. ඇත්ත කතා කරන, සිල්වත්ව ජීවිත ගත කරන, හොඳ ඩිසිප්ලින් එකක් තියෙන අවංක මිනිස්සු ලෝකේ ඉන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ මේකේදී අවංක බව නැවත වතාවක් අවධාරණය කළා. ඒක අපට තේරුම විදිහට ගන්න පුළුවන්. තමන් යම් කිසි දෙයක් කරනකොට නිවන් මාර්ගයේ ඉන්න කෙනෙක් නම් ඉහෙළම රිසල්ට් එක ධර්මයේ තුලින් ගන්න කැමති නම් ප්‍රඥාව ඉහෙළටම දිනු කරන තමන් කැමති නම් අපේ ජීවිතවල ඉහෙළම විදිහේ අවංක බවක් තියෙන්න ඕන. මොකක්ද අවංක භාවය? සූජෝච කියපු විදිහට. අපි යමක් කරනකොට නිතරම හිතලා බලන්න, තමන් කණ්ණාඩියක් මිර එකක් දාලා බලන්න. මම මේ දේ කරනකොට මගේ තෘෂ්ණාව වැඩි වෙනවද අඩු වෙනවද කියලා. මම මේ දේ කරනකොට මගේ මාන්නය අඩු වෙනවද වැඩි වෙනවද කියලා බලන්න. මම මේ දේ කරනකොට මගේ සක්කාය දිට්ඨිය අඩු වෙනවද කියලා බලන්න. වැඩි වෙනවද බලන්න. තෘෂ්ණා දෘෂ්ටි මාන්න. As a person who is on the path of liberation, we should understand, we should reflect on that, what we do, whether my greed, conceit and self-view increase or decrease. This is the measurement that we are on the path of liberation. පින්නතුනි මේක සරල දෙයක් නෙවෙයි. බුදුදහම කියන්නේ පටිසෝතගාමී දහමක්. බුදුදහම කියන්නේ උඩුගම් බලන දහමක්. අන්නේ උඩුගම් බලන දහමේදී අපි නිකන් දෙයක් නෙවෙයි පින්නතුනි, කොණ්ඩේ පීරුවත්, කොණ්ඩේ මලක් ගැහුවත් ගහන්න පුළුවන්. කොණ්ඩේ මලක් නෙවෙයි, මේල පළඳනා වුණත් පැලඳගෙන පන්සලුත් එන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ ඒකේ. මේල පැලඳනවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කාලේ තියෙන වටිනාම ආභරණය. මුළු ශරීරෙම වැහෙන්න
රත්තරන් මැණික් වලින් හදපු ආභරණ. විසාකාව බන්දුල මල්ලිකා වැනි අය මේ මේල පළඳනවා පළඳපු අය. හැබැයි ඒ පළඳනම ඇන්දත් අපි අඳින්නට ඕනේ. අපේ තෘෂ්ණාව, අපේ මාන්නය, අපේ සක්කාය දිට්ඨිය අඩුවීමේ ප්‍රාර්ථනාවෙන් තමයි ඒක පළඳන්නේ තමයි. එහෙනම් අපි කොණ්ඩේ පීරුවත්, ඇඳුමක් ඇඳත්, වාහනයක් ගත්තත්, කටින පින්කමේ ප්‍රධාන දායකත්වය දරුවත්, පන්සලේ ප්‍රධාන දායකයෙ වුණත්, ලොකු පින්කමක් කළත් මේ දේ කළා අවසානයේ බලන්න ඔබම ඔබ ගැන බලන්න ධර්මයේ නැමැති කණ්ණාඩිය දාලා මේක කළේ ඉවරුණාට පස්සේ මගේ ලෝභකම මගේ තෘෂ්ණාව අඩු වුණාද වැඩි වුණාද? තෘෂ්ණාව කියන්නේ තෙමෙට බඩු පාණ්ඩ වට නෙවෙයි පින්නතුනි. තමන්ගේ කීර්තියට ආසයි. නම ප්‍රචාරය කරගන්න කැමති. ඒක ධාර්මික විදිහට කරන්න පුළුවන්. ඒක වරදක් නෙමෙයි මේ කියන්නේ. නමුත් ඒකේ අපි නොදැනුවත්ම විදිහට වංචනික ධර්ම විදිහට අපේ තෘෂ්ණාව තිබ්බටත් වඩා අන්තිමේදී වැඩි වෙනවා. දැන් මේකට අපි සැලකිලිමත් වෙන්නට ඕන. ඒ නිසා නිවන් මාගේ ඉන්න කෙනෙක් නම් ඒ පින්කම අවසානයේදී තමන්ගේ ලෝභකම අඩු වෙන්නට ඕන. ඒ වගේම මාන්නය මම තමයි මේක කළේ අපේ පවුලේ තමයි මේක කළේ අනිත් අය මේච්චර දෙයක් කළේ නැහැ. අන්න ඒ මාන්නයට එන්න බෑ පින්නතුනි. එහෙම වෙනවා නම් අපේ පින්කම සාර්ථක වෙන්නේ. ඒ වගේම සක්කාය දිට්ඨිය self view එක වැඩි වෙන්න බෑ පින්නතුනි. පින්කමේදී අඩු වෙන්නට ඕන. මෙන්න මේක තමයි සූජෝජ කියලා කියන්නේ වඩාත්ම අවංක වීම කියලා කියන්නේ මෙන්න එක. හැබැයි පින්නතුනි වරදවා තේරුම් ගන්න එපා. ඔබට මෙහෙම නොහිටියයි කියලා මේ කියන ගුණාංග විදිහට නොහිටියයි කියලා ඔබට සුගතිගාමී වෙන ගැටලුවක් නැහැ. ඔබ මේ කරන දැන් කරන පින්කම් ටිකෙන් ඔබ කවුරු සුගතිගාමී වෙයි? මේ සුගතිගාමී වෙන්න කියන කරුණ ටිකක් නෙමෙයි මේක මේ. මේක කෙලින්ම යන්තං සන්තම් පදං අபிසමෙච්ච යම් ශාන්ත පදයක් කැමති නම් අන්නේ ශාන්ත පදයේ වූ නිවන ලැබීම සඳහා ගුණාංග ටික මේ කියන්නේ. අන්න එවැනි කෙනාට මේ ලක්ෂණ ටික තියෙන්නට ඕන. අන්න එතෙන්දී අපට නිතරම අපි කරන දේ ගැන සැලකිලිමත් වෙන්නට ඕන. ජීවිතේ කරන හැම දෙයක් ගැන මේක පිටුපස්සේ ඒක කරන්නේ කුමන ආකල්පයක් සඳහාද කියන එක ගැන නිතර තම අවධානයෙන් ඉන්නට ඕන. ඊට පස්සේ සුවච කියන ගුණය active listening කියන එක. We should be gently spoken. This is one of the main qualities in Buddhism. When we listening to the Buddha's message, we can understand what the Buddha's message is. දැන් මේ පිනතුරුගේ හැම දිනකම ළඟම මේ ගුණය තියෙනවා. ඒ නිසා තමයි ඔබ බොහොම නිර්හංකාරව මේ බිම වාඩි වෙලා මේ බණ පද ටික අහන්නේ. ඔබ හැම දිනෙකගේ මේ ගුණාංගය තියෙනවා. ඒ ගුණාංගය මොකද ප්‍රකට කරන්නේ? ඒ ගුණාංගයෙන් නිහඬව දෙයක් කියනවා. ඔබට ආධ්‍යාත්මික ගමන් මගේ බොහෝ දුරක් යන්න පුළුවන් කියන එකයි මේකෙන් කියන්නේ. ඒක යන්නට අවශ්‍ය සූදානම මානසික සුවතාවය මානසික එකඟත්වය තමයි ඔබ මේකෙන් ප්‍රකට කරන්නේ. මේ සුවච කියන එක කියන්නේ හැබැයි මේකත් එකම තව එකක් යනවා obedience කියන එක කීකරු කියන එක. කීකරු කියන එකයි සුවච භාවය කියන එකයි වෙනස් පින්නතුනි. සුවච කිව්ව ගමන් අපි හිතන්නේ කීකරුකම කියලා. කීකරුකමත් හොඳ දෙයක් තමයි. නමුත් කීකරුකම හැමතැනම හොඳ දෙයක් නෙවෙයි. ඇයි එහෙම කියන්නේ? කීකරුකම කියන්නේ වෙනත් කෙනෙක් කියනවා නම් ඒ කියන විදිහටම කරන එක. ඒ කියන කෙනා හොඳ දෙයක් කිව්වොත් හොඳයි, වැරදි දෙයක් කිව්වොත් මොකද වෙන්නේ? ඒ නිසා gently spoken කියලා කියන්නේ this should be gently spoken කියලා කියන්නේ යම් කිසි කෙනෙක් කියනකොට අවධානයෙන් ඒක අහන් ඉන්න ඕන. ඒක පිළිපදිනවද නැද්ද කියන එක තීරණය කරන්න පසුව. හොඳ දෙයක් නම් පිළිපදින්න නැත්නම් තමයි බහැර ගන්නවා. නමුත් ඊටාම සාවධානයෙන් බුද්ධිමත්ව සිහියෙන් නොනින් අපි ඒක අහන්නට ඕන. අන්න ඒක ගුණයක්. මුදු කියන ගුණය. මුදු කියන්නේ හදවත මෘදු වීම කියන එක. අනතිමානී දැඩි මාන්නය නැතිවීම. එකපාර අපට නිහතමානී වෙන්න බෑ. නමුත් මාන්නය අඩු කරගන්නට ඕන ටිකක්. ඒ ගුණාංගයත් අපි බොහෝ දෙනෙක් ළඟ තියෙන ගුණාංගයක්. සන්තුස්සකෝච සුබරෝච අප්පකිච්චෝච සල්හෝති. සන්තුස්සකෝච ලද දෙයින් සතුට වෙන්නට ඕන. දැනට අපට යම්කිසි ශක්තියක්, බලයක්, උගත්කමක්, ධනයක්, පිරිවර සම්පත්තියක් තියෙනවා නම් මේ දැනට තියෙන ටිකෙන් සෑහීමකට පත් වෙන්නට ඕන. තෘප්තිමත් වෙන්නට ඕන. ඒකෙන් කියන්නේ අලුත් ධනෙ උපයන්න එපා කියලා නෙමෙයි කියන්නේ.
තමන් දැනට ඉන්න මට්ටමින් යම්කිසි සතුටක් ඇතුව ඉන්නට ඕන. ඇයි මෙහෙම කියන්නේ? සමහර අය නිතරම හිතන් ඉන්නේ දැනට තමන් කරන වැඩ ටික කරලා ඉවරුණාට පස්සේ සතුට තියෙන්නේ. ඉගෙන ගන්න කෙනෙක් නම් හිතාගෙන ඉන්නවා ඉගෙනගෙන ඉවරුණාට පස්සේ සතුට තියෙන කියලා. ඊට පස්සේ හිතනවා රැකියාව ගත්තට පස්සේ සන්තෝෂය තියෙන කියලා. ඊට පස්සේ හිතනවා ගේ හැදුවට පස්සේ කියලා. ඊට පස්සේ හිතනවා විවාහ වුණාට පස්සේ කියලා. ඊට පස්සේ හිතනවා ළමයි ලැබුණාට පස්සේ කියලා. ඊට පස්සේ හිතනවා ළමයිට උගන්වලා නිදහස් වුණාට පස්සේ කියලා. ඊට පස්සේ හිතනවා රැකියාවෙන් විශ්‍රාම ගියාට පස්සේ කියලා. මේ ටික ඔක්කොම කළ ඉවරනහම මොකද වෙන්නේ? අන්තිමට හැරමිටියකුයි ලොකු බෙහෙත් වට්ටෝරුවකුයි අමනාප වෙච්ච අයගේ ලිස්ට් එකකුයි තමයි ඉතුරු වෙන්නේ. ජීවිතේ නිකම්ම දියාරු වෙලා ගිහිල්ලා අපි හැමදාම අදට වඩා හොඳ හෙටක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කළේ. හෙට දවස කවදාවත් එන්නේ නැහැ. අර ශ්‍රී ලංකාවේ තියෙන බාලගිරි දෝෂය වගේ. අද නොවේ හෙට කියලා උළුවස්සේ ගහන්නේ පොඩි ළමයි අඬවන්නේ ඒ කෙනාට නැවත ආපස්සට හැරිලා යවන්න. මෙන්න මේ ආකල්ප නැතුව ජීවිතේ හැමදාම හිතන්න අද තමයි මගේ ජීවිතේ හොඳම දවස. මට ජීවත් වෙන්නට ඉතිරි වෙලා තියෙන දවස් වලින් අද තමයි හොඳම දවස, ලස්සනම දවස කියලා හැමදාම උදෑසන අවදි වෙනකොට හිතන්න. සන්තුෂ්කෝච සුබරෝච. සුබර කියන්නේ ලෙහෙසියෙන් පෝෂණය කරන්න පුළුවන් කෙනෙක් වෙන්නට ඕන. වෙනත් විදියකින් කියනවා නම් අපි අනිත්‍යයට බරක් වෙන්න බෑ. අනිත්‍යයට බරක් වෙන්න බෑ කියන බඩු මුට්ටු හුඟක් පාවිච්චි කරන හුඟක් දේවල් Tamanට ඕන එහෙම කෙනෙක් වෙන්නට බෑ. බඩු මුට්ටු අඩුවෙන් ඉන්න තරමට තමයි මේ සුබර කියලා කියන්නේ. හරියට කියනවා අහසේ පියාඹෙන කුරුල්ලෙක් වගේ සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් වෙනවනේ කියලා. සුබරෝච. අප්පකිච්චෝච. කටයුතු ටිකෙන් ටික අඩු වෙන්නට ඕන. කටයුතු නොකරමින් එක නෙමෙයි මේ කියන්නේ. අපි දැනගන්න ඕනේ ජීවිතයේ ප්‍රමුඛත්වයේ දෙන්නේ Taman මොනවටද කියන එක. Tamanට ජීවිතේ ජීවත් වෙන තියෙන කාලය ටිකයි. ඒ කාල පරාසය තුළ වඩාත්ම Tamanගේ අධ්‍යාපනයේ ආර්ථික ආධ්‍යාත්මික ආර්ථික ආධ්‍යාත්මික මෙන්න මේ තුනේ ඉහළම රිසල්ට් එක ගන්න විදියට අපි අපේ ජීවිතය කළමනාකරණය කරගන්නට ඕන. මේකට කියනවා අප්පකිච්ච කියලා. සල්ලහෝක වුත්ති සැහැල්ලු ගති පැවතුම් ඇති කෙනෙක් වෙන්නට ඕන. සැහැල්ලුවෙන් ජීවත් වෙන්නටත් ඕන. සන්තින්ද්‍රියෝච ඉඳුරන් සංවර කරගන්නට ඕන. ඇසෙන් රූප දකිනකොට, කනෙන් ශබ්ද අහනකොට, ඒ වගේම බඩගින්නක් වෙච්ච වෙලාවේදී, නිදිමත වෙලාවේදී මේ දේවල් ටිකක් ඉවසන්න ඕන අපි. මේ නිවන මගේ යන කෙනෙක් නම්. ඊළඟට නිපකෝච. නිපක කියන්නේ ඊටාම තියුණු නුවණින් යුක්ත වෙන්නට ඕන. විශේෂයෙන් ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුක්ත වෙන්නට ඕන. ඊළඟට අප්පගබ්බෝ ප්‍රගල්භ නැති කෙනෙක් වෙන්නට ඕන. not stubborn කියන එක. දැඩි රළු ගති නැති කෙනෙක් වෙන්නට ඕන. ඊළඟට කුලේසු අනනුගිද්දෝ කුලයට නැත්නම් ඥාති මිත්‍ර ආදීන්ට දැඩියෝම ඇලීම කියන එක ටිකක් අවම කරගන්න වෙනවා. මෙන්න මේ ගුණාංග ටික කියලා ඊළඟට අවසානයේ කියනවා නචකුද්දං සමාචරේ කිංචි යේන විඤ්ඤෝ පරිඋපදෙය්‍යෝ. නුවණැති අය විසින් දොස් කියන සුළු හෝ වරදක් නොකර ඉන්නට වග බලා ගන්නට ඕන. We should not do any slight wrong activity which is criticized by the wise. This is the discipline that Buddha explained if we want to go on the path of liberation for inner peace. දැන් බලන්න පින්වත්නි මේ ගුණාංග ටික කියනකොට ඔබට හිතෙයි මේ ගුණාංගවල නෑනේ මත්පැන් බොන්න එපා කියලාත් නෑ. සොරකම් කරන්න එපා කියලාත් නෑ. කාමයේ වරදව හැසිරෙන්න එපා කියලාත් නෑ. අම්මට තාත්තට සලකන්න කියලාත් නෑ. ස්වාමින් වහන්සේලාට දානෙ දෙන්න කියලාත් නෑ. නැත්තම් පංචශීල රකින්න කියලාත් නෑ. ඒ මොනවාක්වත් මේකේ නෑනේ කියලා. ඔබ හිතලා තියෙනවද ඒක? අර දක්ෂභාවයෙන් පටන් ගන්න මේ ගමන් මගේදී අර ප්‍රයිමරි ක්වොලිටිස් මුකුත් මේකේ නෑ. ඇයි නැති වෙන හේතුව? ඔබ හිතලා තිබ්බද මෙතෙක් කලක්?
අඩු ගානේ කළගුණ සලකන්න කියලාවත් නැහැ මේක. අවමාසෙන්. බුදුහාමර දේශනා කරනවා කේවලං හේසා බික්කවේ සප්පුරුෂ භූමි යදිදං කතඤ්ඤුතා කතවේදී කියලා. all good qualities depend on gratitude කියලා. අනේ gratitude කියන quality වත් මේකේ නැහැ. ඇයි ඒකට හේතුව? ඔව් බොහොම හොඳයි. ඒ ඔක්කොම තියලා සුගතිගාමී මාර්ගයේ ඉන්න කම්මස්සකතා සම්මාදිට්ඨියෙන් ජීවිතය සෝභමාන කරගෙන නිත්‍ය සීලවන පංච සීල ආරක්ෂා කරන අවංක හදවතක් තියෙන කෙනෙක් මේ පිවිස ඊළඟ මාර්ගයේ මේක සුගතිගාමී මාර්ගය නෙවෙයි. ඒක ස්වර්ගගාමී මාර්ගය නෙවෙයි. This is not the path of heaven. This is the directly path of liberation, emancipation, enlightenment. එතකොට පින්නොත්නි මෙන්න මෙතෙන්ට එන විට අර තමන්ගේ ජීවිතයේ වසල සූත්‍රයේ තියෙන දුර්වලතා හරි නැත්නම් වෙනත් සූත්‍රයක තියෙනවා නම් සිංහලවාද සූත්‍රයේ තියෙන අපාය මුඛ සතර කර්ම ක්ලේශ ඒ කිසිවක් මෙතන නැහැ. ඒ දුසිරි සියල්ලංගෙන්ම වෙන් වෙලා හොඳට සුගතියත් ස්ථාවර කරගත්තු කෙනෙක් ඊළඟට සොයාගෙන යන චතුරාර්ය සත්‍ය ඔස්සේ දිව්‍ය මඟ පහන් කරන්ට යන ගමන් මගේදී එයාට මේන ගුණාංග ටිකේදී ඔහු යම්කිසි සුළු හෝ වරදක් නොකර ඉන්නවා කියන එකම තැනකින් අර ඔක්කොම ටික ලින්ක් කරලා තියෙනවා. එකතු කරලා තියෙනවා. නචකොද්දන් සමාචරයේ කිංචි යේන විඤ්ඤෝ පරිඋපදේයෝ. නුවණැති අය දොස් කියන එක සුළු හෝ වරදක් නොකර ඉන්නට යවග බලගන්න. නුවණැති අය. අපි කොහොම හිටියත් බන්නේ පිරිසක් ඉන්න අපිට ඒක වළක්වන්න බෑ. නමුත් බුදුදහමේ නිතරම අවධාරණය කරලා තියෙන්නේ විඤ්ඤෝ පසත්ත විඤ්ඤෝ ගරහිත කියන කාරණේ. අපි බලන්න ඕන මම මේ දේ කරනකොට නුවණැති සත්පුරුෂයා මට දොස් කියනවාද? නුවණැති සත්පුරුෂයා මට ප්‍රශංසා කරනවාද කියලා මෙන්න මේකයි නිර්ණායකය. This is the measurement. When we do something, we should understand whether wise people criticize me. This is the measurement that we are on the correct path. පින්නතුනි මෙන්න මේ ගුණාංග ටිකත් එක්ක ගිහිල්ලා ඊළඟ ගාථාවෙන් සඳහන් කරන්නේ මෛත්‍රී වඩන හැටි. ඒකට ගාථා කිහිපයක් වෙන් කරලා තියෙනවා. ඒ ගාථා වලින් සඳහන් කරන්නේ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියලා ප්‍රාර්ථනා කරනවා. මොනවද? සැලවෙන සත්‍යයන්, ස්ථාවර සත්‍යයන්, දීගාවා මහන්තාවා දීර්ඝ සත්‍යයන්, හුඟා දිග සත්තු, මහත සත්තු, කුඩා සත්තු, සුද්ධ ජීවීන් මේ හැම දෙනෙක්ම පෙනෙන නොපෙනෙන ඉපදිච්ච උපතක් බලාපොරොත්තු වෙන හැම දෙනාම ඉලක්ක කළා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියලා ප්‍රාර්ථනා කරන්න කියලා තියෙනවා. එතකොට අර පළවෙනි ගුණාංග ටික මොකකටද අයිති? සීලයට අයිති. බුදුදහම ත්‍රිවිධ ශික්ෂාවක් දේශනා කළා තියෙනවා. Buddhism explains 3 disciplines that we have to practice for liberation. The very first one is sila or virtue, moral conduct. These qualities belong to virtue or moral conduct. Then Buddha explained the middle. What is the middle of the path of liberation? Samadhi. Sila samadhi. ධර්මයට කියනවා ස්වාක්ඛාතය කියලා. ආදි කල්යාණං, මධ්‍යේ කල්යාණං, පරියෝසනේ කල්යාණං. The beginning of excellent, the middle of excellent, the end of excellent. The beginning is that virtue or moral conduct. The middle is that samadhi or concentration. Here Buddha explained the importance of practicing loving kindness meditation. He who wishes to attain the peace of mind should have to practice loving kindness, contemplating on that may all beings be well, happy and peaceful. අපි මේ යන්නේ මානසික සුවයක් කරා යන්නේ. අද ලෝකයේ මානසික රෝගීතාවයන් තමයි ප්‍රබලම ගැටලුව බවට පත් වෙලා තියෙන්නේ. අද කායික රෝග නෙමෙයි ප්‍රශ්න පින්නතුනේ. අද මනෝවෛද්‍යවරුන් කවුන්සලර්ස්ලා අද රිසර්ච් කරන්නේ මානසික රෝග වලට ප්‍රතිකාර මොනවද කියලා. ඔබ විශ්වාස කරනවද පසුගිය දශක 5 තිස්සේම සයිකියාට්‍රික්ස්ලා, සයිකොලොජිස්ට්ලා, කවුන්සලර්ස්ලා, එඩියුකේටර්ස්ලා රිසර්ච් කරලා හොයාගෙන තියෙන ස්ට්‍රෙස් මැනේජ්මන්ට් ප්‍රොටොකොල්ස් ටික ට්‍රීට්මන්ට්ස් මොනවද?
ඔව් මෙඩිටේෂන් වලත් එක පැත්තකින් loving kindness meditation. මෛත්‍රී භාවනා. එයි මේකට හේතුව. අපේ හිතට පීඩාව ඇති වෙන්නේ අසහනය, ස්ට්‍රෙස්, anxiety, ඔහොම ගිහිල්ලා හිස්ටීරියා, ඔහොම දිගටම මේ රෝග ටිකේ අවසානයට ගිහිල්ලා සුයිසයිඩ් කරන මට්ටමට යන මේ මානසික රෝගවල ආරම්භක පියවර තමයි ප්‍රධානතම අඩුව තමයි මේ මෛත්‍රියක් නොතිබීම නැත්නම් අනිත්‍ය සමග තියෙන අමනාපය. ඒ නිසා සියලුම මනෝවෛද්‍ය විශේෂඥවරු අපට දෙන ට්‍රීට්මන්ට් වල එකක් තමයි loving kindness එක ප්‍රැක්ටිස් කරන්න කියලා. ඒ අය මේ මෑත කාලේ සඳහන් කරනකොට මේක බුදුහාමුදුරෝ වසර 2600කට කලින් අපට දේශනා කළා තියෙනවා. යන්තං සන්තං පදං අபிසමෙච්ච සබ්බේ සත්තා බාඳු සුඛිතත්තා. යම් ශාන්ත පදයක් කැමති නම් ඒ කෙනා මෛත්‍රී භාවනා ප්‍රැක්ටිස් කරන්න කියලා. නමුත් අපිට වටින්නේ බටහිරයි රිසර්ච් කරලා රවුම ගහලා ආවට පස්සේ තමයි වටින්නේ අපිටනේ. එතකන් වටින්නේ අපිට. එතකන් ඉතින් පරණ බණ පොත්වල ඔය තියෙනවනේ එහෙම කියලා අපි හිතන්නේ. පින්නතුනේ දෙවෙනි ටෙක්නික් එක මොකක්ද? ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වලට මයින්ඩ්ෆුල්නස්. බුදුහාර මහා සතිපට්ඨාන සූත්‍රයක දේශනා කරන්නේ ඒකයන් අයම් බික්කේ මග්ගෝ සත්තාන විසුද්ධියා ශෝක පරිද්දමන සමතික්කමාය දුක්ඛ දෝමනස්සනං අත්ථංගමාය ඥායස අධිගමාය නිබ්බානස සච්චිකිරියාය කියලා. සතිපට්ඨානියයි මානසික පීඩා දුක් කම්කටොළු අඩු කරගන්න තියෙන ප්‍රධාන මාවත කියලා. ඒ නිසාම තමයි බණහන ආරම්භයේදීම මෛත්‍රී සිතුවිල්ල සහිතව සිහියෙන් ඉන්න කියලා සතිපට්ඨානෙ ඉන්න කියලා කිව්වෙත් ඒකමයි. මේක තමයි පින්නතුනේ ප්‍රැක්ටිකල් දහමක තියෙන ලක්ෂණය. ධර්මය කියලා කියන්නේ අහලා ගිහලා ප්‍රැක්ටිස් කරන එකක්ම නෙවෙයි පින්නතුනේ. ධර්ම ශ්‍රවණේ විමුක්තායතනයක් වෙන්නට ඕන. When we listening to real Dhamma, what Buddha explained, listening Dhamma should be a entrance of liberation. Listening to Buddha's message is one of the entrances of liberation, Vimuktayatana. When we listening to Buddha's real message, at the moment, our desire, our anger, our delusion, little by little, should go away. එතකොට දහම අහලා ගිහලා ප්‍රැක්ටිස් කරන්න හේකුත් තියෙනවා. හැබැයි පින්නතුනි මතක තියාගන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ හුඟක් දෙනා මාර්ගඵල ලැබුවේ ධර්ම ශ්‍රවණය කරමින් ඉඳිද්දී. හුඟ දෙනෙක් මාර්ගඵල ලැබුවේ S2 පියාගෙන ඉඳිද්දී නෙවෙයි. S2 අරගෙන ඉඳිද්දී. මේක අමතක කරන්න එපා. මාර්ගඵල ලබනවා කියන්නේ තමාගේ ප්‍රඥාව බුද්ධිය විකසිත වීම. ඒ විකසිත වීම S2 වහගෙන ඉඳී වෙනත් පුළුවන්. නමුත් වැඩිපුර වෙලා තියෙන්නේ S2 අරගෙන අවදියෙන් සජීවීව සිහියෙන් නුවණින් මේ ධහම මෙනෙහි කරන්නේ. අන්නේ ගමන් මගේදී පින්නතුනි මේකේ මැද විදියට මජ්ජේ කල්යාණං මැද විදියට දේශනා කරන්නේ මෛත්‍රී භාවනා වැඩිම. අපි කොයිතරම් දුරට මානසික සුවයෙන් ඉනවද කියලා බලන එක සයින් එකක් තමයි අපි දවසට කොච්චර වේලාවක් මෛත්‍රී භාවනා කරනවද කියන කාරණේ. One of the signs that we are on the path of liberation is that the duration of practicing loving kindness. මේක අපට අපි ගැනම චෙක් කරගන්න පුළුවන්. පින්නතුනි ත්‍රිපිටකයේ සූත්‍ර රාශියක මේ මෛත්‍රී භාවනාවේ ආනිසංස දක්වලා තියෙනවා. ඇයි මෙච්චරම දක්වලා තියෙන්නේ? මෛත්‍රී භාවනා වඩනකොට පින්නතුනි ලෞකික වශයෙන් තියෙන ගුණ ධර්ම රාශියක් වර්ධනය වෙනවා. නියම ලෙස මෛත්‍රී වඩන කෙනා ඔහු නිකන් නවතින්නේ නැහැ. ඔහුගේ ඉහළම දක්ෂතාවය තමයි මාතා යතාන යම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ ඒ වම්පි සබ්බ බුතේසු මාන සම්භාවය පරිමාණ. The highest attitude of practicing loving kindness is that when we meet a person, we think that person is like our only son or daughter. This is the highest attitude of practicing loving kindness. If we have this attitude, we automatically practice 5 precepts. We go away from jealousy, conceit, self-view.
මෙවැනි මානසිකත්වයට කෙනෙක් එනකොට පින්නතුණු යාට පුළුවන් ප්‍රාණඝාතය සිදු කරන්න. ඔහුට පුළුවන් සොරකම් කරන්න. ඔහුට පුළුවන් කාමයේ වරද හැසිරෙන්න. ඔහුට පුළුවන් මාන්නෙන් ඉන්න. ඔහුට පුළුවන් අනිත්‍යයේ දිනුවේදී ඊර්ෂ්‍යා කරන්න. ඔහුට කරන්න බෑ පින්නතුණි. අන්න ඒ නිසා තමයි මේ ඉහළම ක්වොලිටිය ප්‍රැක්ටිස් කරන්න කියලා බුදුහාම දේශනා කළේ. පින්නතුණි මෛත්‍රී වඩන කෙනෙකුට දුසිරිතක් කරන්න හිතෙන්නේ නැහැ. ඔහුට කරන්න බෑ. ඔහුගේ අතින් හොරකම සිද්ධ වෙන්නේ නැහැ. ඔහු දන්නවා මේ දරුවන්ගෙන් හොරකම් කරනවා වගේ මේ හොරකම් කරන්න. ඔහුට ඒක කරන්න බෑ. අන්න ඒ නිසා වේලාම සූත්‍රයේ බුදුහාම දේශනා කරනවා ලෞකික වශයෙන් යම්තා පින්කම් තියෙනවා නම් ලෞකික කුසල තියෙනවා නම් ඒ සියලුම කුසල එක පැත්තක තියලා මෛත්‍රී භාවනා අනිත් පැත්තෙන් තිබ්බොත් අපි කරන සියලුම පින්කම් දන් දීම, සිල්වත් වීම, ධර්ම දානමය පින්කම්, සංඝවාස පූජා, කටින පින්කම්, සිවුරු පූජාව, අටපිරිකර පූජාව නැත්තම් අපි කියන විදියට අටමහා කුසල් මේ ඔක්කොම එක පැත්තක තියලා අනිත් පැත්තේ මෛත්‍රී භාවනා තිබ්බොත් ඒ මෛත්‍රී භාවනාවෙන් 16න් පංගුවක්වත් වටින්නේ නැහැ කියලා. මේකෙන් තේරෙනවා පින්නතුනි අපට කොයිතරම් දුරක් මේ මෛත්‍රී භාවනාවත් එක්ක යන්න පුළුවන්ද කියලා. හැබැයි එකක් හොඳට මතක තියාගන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී මෛත්‍රී භාවනාව කොතැනද ඇතුළත් වෙන්නේ? පින්නතුනි හොඳට මතක තියාගන්න අපි නිවැරදි ලෙසම ධර්ම ශ්‍රවණය කරනවා නම් අවසානයේ වෙන්න ඕන මොකද්ද? අපේ සම්මා දිට්ඨිය ඇති වෙන්නට ඕන දිනු වෙනවා. සම්මා දිට්ඨිය දිනුනා කියන්නේ මොකද්ද? තමන් ආරස්තංග මාර්ගෙ ඉන්නවා කියන එක. අපි බොහෝ විට පින්නතුනි නොඑක් විදිහට ධර්ම දේශනා අහනවා. නොඑක් දේවල් ප්‍රැක්ටිස් කරනවා. හරියට වාහනේ කැලිටි කර පියාර වෙන වෙනම රිපෙයාර් කරනවා වගේ. අපි ඇසෙම්බල් කරන්න දන්නේ. අපේ ධර්මඥානෙ කිසි අඩුවක් නැහැ පින්නතුනි. හොඳටම ධර්මයේ දන්නවා. හැබැයි වෙන වෙනම කොටස් ගන්න. හරියට වාහනයක රෝදි වෙනම ගන්නවා, සීට් එක වෙනම ගන්නවා. එක එක කොටස් වෙන වෙනම අරගෙන තියාගෙන හරිය ලස්සන එකක පරිශන කර කර ඉන්නවා. නමුත් පින්නතුනි බුදුදහමේ මේ සියලුම කරුණු හරියට අර වාහනයක බොඩි පාර්ට්ස් ටික ඇසෙම්බල් කරනවා වගේ මේ බුදුදහමේ සියලුම කාරණා ටික ඇසෙම්බල් වෙන්නට ඕන. ඇසෙම්බල් කරන විතරක් නෙවෙයි ගෑස් ටිකක් දාලා වාහනේ ස්ටාර්ට් කළා යතුරු අතර දෙන්න ඕන ඔඩියන්ස් එකට. මේක තමයි ස්පීකර්ගේ ඩියුටි වෙන්නට ඕන. ඒක ඔඩියන්ස් එකේ අතට දීලා ඒ දේශකයාත් වාහනයටට යන්නට ඕන. ඒ දේශකයාගේ මාන්නය අර වාහනේ මතින් තැලිලා පොඩි වෙලා යන්නට ඕන. ධර්ම දේශනා කළ ඉවර වෙලා ධර්ම දේශකයා ඉස්මතු වුණොතින් ඔබට ප්‍රකට වෙන්නේ දේශකයාගේ ක්වොලිටිස් නම් ඇත්තටම පින්නොතිනි ධර්ම දේශනාව සාර්ථක නැහැ. ධර්ම දේශනාවක සාර්ථකත්වය කියන්නේ මොකද්ද? ඒ කියන මැසේජ් එක ඉස්මතු වෙන්නට ඕන. ඒ දේශකයා නොපෙනී යන්නට ඕන. ඒ දේශකයා ඉන්නේ කොහෙද ආයි බණකට ගෙන්නව ගන්න ඕන. ඒ කාරණා කිව්වොත් වැඩි හරි ගිහිල්ලා නැහැ. පින්නතුනි ඒ කියන මැසේජ් එක ඉස්මතු වෙලා ඔබට යතුරු අතට එන්නට ඕන වාහන ස්ටාර්ට් වෙන්නට ඕන. අන්න එතෙන්දී මේ සම්මා දිට්ඨිය තමයි. සම්මා දිට්ඨි පුරේජවන් කියන්නේ මේකයි. Right understanding is first. That is the beginning. සම්මා දිට්ඨිය ඇති වෙච්ච කෙනාට ඊළඟට ඇති වෙන්නේ මොකද්ද? සම්මා සංකප්ප. සම්මා සංකප්ප කියන්නේ මොකද්ද? නෙක්ඛම්ම සංකප්ප, අවිහිංසා සංකප්ප, අව්‍යාපාද සංකප්ප. ඔය පංචකාමයෙන් ටිකෙන් ටික අයින් වෙනවා. දන් දෙන පරිත්‍යාගශීලී කෙනෙක් වෙනවා. ඉන්ද්‍රිය පිනවීම අඩු කෙනෙක් වෙනවා. ඔහු මෛත්‍රී වඩන කෙනෙක් වෙනවා. අනිත්යට හිංසා නොකරන කෙනෙක් වෙනවා. ඒ නිසා පින්නතුනි මෛත්‍රී භාවනාව ආරස්තික මාර්ගයෙන් වෙන් කළා ගත්තොත් අපි සාර්ථක වුණා වෙන්නේ නැහැ. අපි සම්මා දිට්ඨිය සහිතවයි ආරස්තික මාර්ගයේ අංගයක් විදියටයි මෛත්‍රී භාවනාව ප්‍රැක්ටිස් කරන්න ඕන. We should practice loving kindness meditation as a part of the Noble Eightfold Path.
loving kindness, practicing loving kindness belongs to the second part of the Noble Eightfold Path, which is right intention. එතකොට අන්න ඒ මෛත්‍රී වඩනකොට එක පැත්තකින් මොකද්ද වෙන්නේ? ඔව් කම්මසකතා සම්මාදිටිය සහිතව නම් භාවනා කරන ඔහු සමාධිය දක්වාම දියුණු කරනවා. ඔහුට එන්නම මානසික සුවය වැඩි වෙනවා. ඒ වගේම ඔහු චතුසාච්‍ය සම්මාදිටියත් එක්ක නම් මෛත්‍රී භාවනා වඩන්නේ. ඔහු මෛත්‍රී භාවනාවේ නවතින්නේ. දිනක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් කණ්ඩායමක්, ස්වාමින් වහන්සේලා කණ්ඩායමක් උදේවරුේ පිණ්ඩපාත කරනකොට වෙලා තිබුණු නිසා වෙනත් ශාස්ත්‍රවරයෙක්ගේ ආවාසයකට ගියා. ආශ්‍රමයකට ගියා. ගිහපු වෙලාවේ මේ අන්‍යාගමික අය කියනවා ඔබේ ශාස්ත්‍රෝ ගෞතමයන් වහන්සේ මෛත්‍රී භාවනාව දේශනා කරනවා. අපිත් මෛත්‍රී භාවනාවෙන් සඳහන් කරන්න කියලා. ඒ නිසා අපි දෙගොල්ල සමානයි කියලා. මේ හඳුරට උත්තරේ දීගන්න බැරුව ගියා. නිහඬව මාවා. ඇවිල්ලා බුදුරජාන් වහන්සේට මේක සඳහන් කළා. බුදුහාඳුර මොකද සඳහන් කළේ? බුදුහාඳුර සඳහන් කළේ සුවිශේෂ දෙයක්. මහණෙනි, ඒ අයගේ මෛත්‍රී භාවනාවයි අපේ මෛත්‍රී භාවනාව සමාන නැහැ. අපේ එක වෙනස්. දැන් බොහෝ දෙනෙක් කියන්නේ හැම ආගමික ස්ථානෙම දැල් වෙන්නේ එකම ලයිට් එකක් කියලා. හැම ආගමක්ම සමානයි කියලා නේ. අපි හැත් කියනවනේ නේ. වෙනසනේ බුදුදහම යම් කිසි දුරක් යනකම් සමාන බවක් තියෙනවා. ඒ ලෞකික සම්මාදිට්ඨියට විතරයි. නමුත් ලෝකතර සම්මාදිට්ඨියත් එක්ක යනකොට බුදුහාරෝ කියනවා මහණෙනි අප මෛත්‍රී වඩන්නේ නිකන් නෙවෙයි. විවේක නිස්සිතං, විරාග නිස්සිතං, නිරෝධ නිස්සිතං, වස්සග්ග පරිණාමින් කියලා. අපි සමාධියෙන් නතර වෙන නෙවෙයි. සමුදය බලන්න නිවනට නැඹුරු වූකොට නිවනට නැමිලයි අපේ මෛත්‍රී භාවනාව වඩන්නේ කියලා. පින්නුතුනි මෛත්‍රී භාවනාව විතරක් නෙවෙයි. අපි ඉදිරියට සාකච්ඡා කරනවා අපි බුදුදහමේ මොන ගුණාංගය ප්‍රැක්ටිස් කරත් අපි වස්සග්ග පරිණාමි වෙන්නට ඕන. සම්මා සංකල්පය ඇති වුණාට පස්සේ සම්මා වාචාව කතා කරන වචනීට අනුව කතා කරන්නේ. සම්මා කම්මන්ත අපේ කටයුතු කයින් කරන දේවල් නිවැරදිව කරන්නේ. සම්මා ආජීව දිව්‍ය පැවැත්ම සඳහා කරන දේවල්. සම්මා වායාමයේ යහපත් උත්සාහය. සම්මා සති යහපත් සතිය. සම්මා සමාධිය. මේ හැම දෙයක්ම සම්මා දිට්ඨිය සහිතව අපි යන්නේ. එතකොට මෙන්න මේ ගමන යන්න නම් පින්නතුනි මේ සූත්‍රයේ වැදගත්ම ගාථාව මොකද්ද? වැදගත්ම ගාථාව තමයි අපිට බොහෝ විට ගිලිහිලා යන්නේ මිස්සල යන්නේ. ඇයි ඒකට හේතුව? දේශකයන් වහන්සේ සක්කෝ කියන එක හුඟක් කළ විස්තර කරනවා, උජුච සූජුචත් විස්තර කරනවා. ඊට පස්සේ දිට්ඨින් චනබගම තැනට එනකොට කාලය අවසන්. හැමදාම අපි දිට්ඨින් චනබගම සීලව අහන වෙන්නේ අපට. පින්තුනි මේක තමයි ගාථාවේ වැදගත්ම ස්ථානය. බුදුහාඳුර නිතරම සඳහන් කරන්නේ සම්මා දිට්ඨි පුරේ ජවන් කියලා. සම්මා දිට්ඨිය පෙරමුණින් යන්නට ඕන. අන්නේ සම්මා දිට්ඨියම තමයි මේ දිට්ඨිංච අනුපගම්ම සීලවා කියලා කියන්නේ. මේකමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඥානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආසවානං khයං වදාමි නො අජානතෝ නො අපස්සතෝ කියලා. I proclaim the liberation for those who know the path, who see the path. Vision is first, then mission. Vision without mission is useless. Mission without vision is blind. භාවිතයක් නොමැති දර්ශනය නිෂ්ඵලයි. දර්ශනයක් නොමැති භාවිතය අන්ධයි. ඒ නිසා බුදුහාඳුර මුලින්ම උත්සාහ කළේ ශ්‍රාවකයන්ට මේ දර්ශනය ලබා දෙන්න. මොකද දර්ශනය කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි කම්මසගත සම්මාදිට්ඨිය. අපේ සිත මුල් වෙලා අපි කරන දේවල්ට අනුරූපව අපේ සිතේ ස්වභාවයට අනුව අපට දුක් සැප විඳින සිද්ධ වෙනවා. මනසාචේ පදොට්ටේන බාසතිවා කරෝතිවා. අපිරිසිදු මනසින් යමක් කරනවා නම් Tamanට දුක් විපාක විඳින සිද්ධ වෙනවා. හරියට ගොනා පිට පස්සෙන කරත්තිය වගේ.
මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා. පිරිසිදු මනසින් යමක් කරනවා නම් ඡායවන පායිනේ තමා පිටපස්සේ සෙවණැල්ල වගේ තමන්ට සැප ලැබෙනවා. මෙන්න මේක තමයි පළවෙනි ලැබෙන අවබෝධය. මෙන්න මේ අවබෝධය සමග අපට පිනතුනි ජීවිතේ අපට රැකවරණයක් තියෙන්නට ඕන. ඉන්ෂුරන්ස් එකක් තියෙන්න ඕන. මොකක්ද ඉන්ෂුරන්ස් එක? බෞද්ධයෙක් වශයෙන් අපිට තියෙන ඉන්ෂුරන්ස් එක මොකද්ද? As a Buddhist, we should have an assurance. What is that? We should have a confidence that we never fall into hell. අපි කිසිදාක දුගතිය වැටෙන්නේ කියන විශ්වාසයක් අපිට තියෙන්නට ඕන. ඒක ඇත්තටම ඔබට තියෙනවද? ඔබට තියෙනවද කියලා මට කියන්න එපා. ඔබට මේක බලා ගන්න පුළුවන්. ඔබට දවසට වැඩිපුර සිහිපත් වෙන්නේ කුමන කාරණයක්ද කියන මතෙන් ඔබට ඒක තීරණය කරන්න පුළුවන්. ඔබට දිනකට වැඩිපුර මතක් වෙන්නේ ඔබ කරපු පින්කමක් නම්, බුදු ගුණ නම්, දහම් ගුණ නම්, සංඝ ගුණ නම්, ඔබ රකින්න සීලය නම්, ඔබ දීපු දානයක් ගැන නම්, මෙන්න මේකෙන් සයින් එකක් තියෙනවා, සලකුණක් තියෙනවා ඔබ සුගතිගාමී වෙන සූදානම් කියලා. එහෙම නැත්නම් වහවහම මේක ඇති කරගන්න. හුදෙක් දානිය දීලා විතරක් ඉන්න එපා. ඒක දානේ චාගානුස්සති භාවනා කරගන්න. ඒක නිතර නිතර සිහි කරන්න. අම්මට තාත්තට සැලකුවට විතරක් මදි. ඒ සලකන එක නිතර සිහි කරන්න. මම මේ දේ කරනවා කියලා. පංචශීලයේ ආරක්ෂා කරලා විතරක් මදි. නිතර නිතර හිතන්න මා ශික්ෂාපද ආරක්ෂා කරනවා කියලා. බුදුහාඳුරන්නේ බුද්ධ පූජාව කියලා මම ලොකු පූජාවක් කළා කියලා යන විතරක් නෙවෙයි. ඒ බුදු ගුණ නිතර සිහිපත් කරන්න. ඒ සම්බුද්ධ පූජාව බුද්ධානුස්සති භාවනා කරගන්න. ධර්ම ශ්‍රවණය කළා හොඳ බණක් ඇහුවා කියලා නැගිටලා කැම ටිකක් කාලේ යන එක විතරක් නෙවෙයි. ඒ ධර්ම කරුණු කෑම කනකොට සාකච්ඡා කරන්න. වාහනේ යනකොටත් අනිත් ඈත් එක්ක කතා කරගෙන අද අහපු ධර්ම කාරණා. ඒක ධම්මානුස්සති භාවනාවක් වෙන්නට ඕන. අවසානයේ ඒක ධම්මවිජය සම්බොජ්ජංගයක් වෙන්නට ඕන. ඔබ දෙවියන්ට පුණ්‍ය අනුමෝදනා කිරීම පොදෙක් දේව පූජාවක් විතරක් නෙවෙයි. ඒක දේවතානුස්සති භාවනාවක් වෙන්නට ඕන. ඔබ රකින්න සීලයේ සීලානුස්සති භාවනාවක් වෙන්නට ඕන. මෙන්න මේ මට්ටමේ ඉන්නවා නම් ඔබට ඒක රිසල්ට් එක දිනපතාම දැනෙනවා. එදාට අපි ඔබට කියන්න ඕනේ නැහැ. ওই ගෙවල් වලට එච්චර ගෙවල් ගැන එච්චර හිතන්න එපා. දරුවෝ ගැන නිතර බොරු වෙන්න එපා. අපි එහෙම අමුතුවෙන් කියන්න ඕනේ ඔයා ඔබට. ඔබ එදාට දැනටත් වඩා දරුවෝ ගැන බලනවා. දැනටත් වඩා ගෙදර දොර ගැන බලනවා. හැබැයි ඔබේ නිවීම, ඔබේ නිවන, ඔබේ හුදේ භෞතික නිවස, භෞතික දූ දරුවන් නෙවෙයි. ඔබේ ස්පිරිචුවල් ගෝල් එකක් තියාගෙන ඉන්නේ. ඔබ කරන පින්කම් එක තමයි ඔබ ජීවත් වෙන්නේ. සාමාන්‍ය කෙනෙකුට පේන්නේ ඔබ සාමාන්‍ය කටයුතු කරනවා කියලා. නමුත් ඔබ වැඩිපුර සිහි කරන්නේ ඔබ ජීවිතේ කරපු හොඳ දේවල්. මෙන්න මේක තමයි අපිට තියෙන ආරක්ෂණය, රැකවරණය, පිළිසරණ ඉන්ෂුරන්ස් එක. මෙන්න මේක අපි තාම ස්ථාවරව දාගන්නට ඕනේ. මේ මගේ ඉන්නවනම් අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කරුණු තමන්ගේ ජීවිතේ නිරතුරුව ක්‍රියාත්මක වෙනවා. කුමන කරුණක් කරන්න ගියත් තමන් බලන්නේ මොකද්ද? මේක ආර්ය අෂ්ටාංගික මාර්ගයට ගැලපෙනවද කියලා බලන්න. ප්‍රක්‍රියාවක් කරන්න ගියත් බලන්නේ මොකද්ද? මේක සම්මා ආජීවයට ගැලපෙනවද? වචනයක් කතා කරනකොට බලන්නේ මොකද්ද? මේක සම්මා වාචාවද? සිතට සිතුවිල්ලක් හිතනකොට බලන්න මේක සම්මා සංකප්පයක්ද? උත්සාහයක් කරනකොට බලන්න මේක සම්මා වායාමයක්ද? සතියෙන් ඉනකොට බලන්න මේක සම්මා සතියද? මෙන්න මේ ආරෂ්ඨික මාර්ගයෙන් බැහැර වෙනකොට මෙයාට හැඟීමක් ඇති වෙනවා. මොකද්ද? බුදුරජාණන් වහන්සේ තමා දිහා බලාගෙන ඉන්නා වගේ තමන්ට දැනෙනවා. තමන්ට ලැජ්ජ හිතෙනවා. ඉක්මනටම නැවත ආරෂ්ඨික මාර්ගයට එනවා. මේකට බුදුදහමේ කියන අට්ඨේ යති හරයිති jigucchati කියලා. තමන් ලැජ්ජාවට බියට පිළිකුලටපත් වෙනවා. තමන්ට ලැජ්ජයි. තමන් හිතගෙන නිතර සැලකිල්ලෙන් ඉන්නේ. හිතට අකුසල එනකොටම ඒ අකුසලෙන් තමන් මිදෙනවා. මේ කම්මස්සගත සමාධියේ ප්‍රතිඵලය මොකද්ද? අපි කොයි මොහතක කොයි අනතුරින් කොයි සංකීර්ණ අවස්ථාවක මිය ගියත් දුගතියට යන්නේ නැහැ කියන විශ්වසනීයත්වය. මේක ඉක්මනටම දාගන්න වෙනතුනේ. විශේෂයෙන් මේ කොවිඩ් රෝගයත් එක්ක බොහෝ දෙනෙක් තමන්ගේ දේපල දරුවන්ට එහෙම දීලා ඉන්නවා. ඉතින් සැනසෙලා ඉන්නවා. වෙනතුනේ දෙකකින් විතර සෑහීමකට පත් වෙන්න ඉඳලා බෑ. දේපල ටික අනිත් යට දීලා දුන්නේ නැහැ කියලා මරණයට සූදානම් වුණා වෙන්නේ නැහැ.
තමා ඒක දීම හෝ නොදීම කියන එක වෙනම කතාවක්. බෞද්ධයෙක් විදියට අපේ සූදානම කියන්නේ මෙන්න මේ දුගතියටපත් නොවීමට තියෙන සූදානම. ඒක එකක්. දෙවෙනි එක තමයි මේ කරණීයමෙත සූත්‍රයේ තියෙන දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියන කතාව. මෙන්න බුදුදහමේ ලයිට් එක වෙනස් වෙන ස්ථානය. දෘෂ්ටියකට නොපෙමින සම්මාදිටියටපත් වීම. මොකද්ද දිට්ඨිංච නොපෙමීම කියලා කියන්නේ? දෘෂ්ටීන් දෙකක් තියෙනවා. එකක් සාස්වත දෘෂ්ටිය, එකක් උච්ඡේද දෘෂ්ටිය. සාස්වත දෘෂ්ටිය කියලා කියන්නේ ලෝකේ දිගටම නොනිසි යනවා කියන එක. උච්ඡේද දෘෂ්ටිය කියන්නේ ලෝකේ කිසිවක් නැහැ කියන එක. මේ දෙකම එක්ස්ට්‍රීම්ස් අන්ත. එතකොට මේ අන්ත දෙකම දුර වෙන්නේ මොන දර්ශනයෙන්ද? මේ අන්ත දෙකම දුර වෙන්නේ එකම දර්ශනය මොකද්ද? ඒ තමයි පටිසම්පාදය. හේතුඵල ධම. ඉදප්පච්චතාවය ආර්ය න්‍යාය කියලා වශයෙන් දේශනා කරන බුද්ධ වල තියෙන ප්‍රධාන ඉගැන්වීම. පටිසම්පාදය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන රූපාදී ස්කන්ධ පංචකයේ සමුදය දකින්න කෙනා, ඇතිවීම දකින්න කෙනා නැත කියන අන්තයට යන්නේ නැහැ. ඒ හටගත්තු ස්කන්ධ පංචකයේ එතනම නිරුද්ධ වීම දකින්න කෙනා ඇත කියන අන්තයට යන්නේ නැහැ. අස්මින් සති ඉදං හෝති, මේ ඇති කල්ලි මේ ඇති වෙනවා. අස්මින් අසති ඉදං හෝති, මේ නැති කල්ලි මේක නිරුද්ධ වෙනවා කියන කාරණේ. මෙන්න මෙතෙන් තමයි පින්නතුනි බුදුදහමේ ප්‍රධානම සංකල්පය අපි निराකරණය කරගන්නට ඕන. මෙතන පටන් තියෙන කාරණා අතිශය වැදගත් පින්නතුනි. මෙන්න මෙතනින් තමයි ඔබට බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙලා තියෙන බව දන්නවාද නැද්ද කියන බලන සලකුණ. ඒ මොකද්ද? ඒ තමයි අනිත්‍යතාවයේ තේරුම් ගැනීම. අනිත්‍යතාවය කියලා මොකද්ද කියලා අහුවත් අපි බොහෝ විට කියන්නේ මොකද්ද? කැඩෙනවා, බිඳෙනවා, වෙනස් වෙනවා කියන එක. මේකට කියන්නේ අනිත්‍ය කියලා නෙමෙයි පින්නතුනි. මේකට කියන්නේ විපරිණාමය කියලා බුදුදහමේ. විපරිණාමයේ ලක්ෂණ අනිත්‍යයේ විපරිණාම ලක්ෂණක් තියෙනව නැත්තේ නේ. දැන් ඉංග්‍රීසි වල නම් changing කිව්වත් impermanence කිව්වත් දෙකම සමානයි. එයාට මේ වෙනසක් නැහැ. ඒගොල්ලන් ධර්මයක් දන්නේ නැහනේ. අපි තමයි මේ වචන දෙක පාවිච්චි කරන්නේ. අපි අනිත්‍ය කියන එකට අපි පාවිච්චි කරන්නේ impermanence කියලා. විපරිණාමය කියන එකට පාවිච්චි කරන්නේ අපි changing කියලා. අන්න ඒ පදනමේ ඉඳගෙන අපි මේ වචන දෙක විස්තර කරමු. එතකොට පින්නතුනි changing කියන එක ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ගිහිගෙන් නික්මෙන කලින්ම ලෙඩවීම, මරණය, මහලු වීම තේරුම් ගත්තා. කැඩෙනව බිඳෙන කියන එක තේරුම් ගත්තා. වෙනස් වීම තේරුම් ගත්තා. ඒ වෙනස් වීම තේරුම් ගත්ත බුදුරජාණන් වහන්සේ තමයි සම්බුද්ධත්වයටපත් වෙලා පළවෙනි ධර්ම දේශනාවේදී දේශනා කළේ උන්වහන්සේට පුබ්බේ අනනුසුතේසු ධම්මේසු කියලා. මට පෙර නොයසු විරෝධහමක් පහළ වුණා කියලා. මම කලින් නොයසපු දෙයක් මට අවබෝධ ලැබුණා කියලා. ඒ මොකක්ද? දන්නේ එක තමයි impermanence කියන්නේ. අනිත්‍ය කියලා කියන්නේ. impermanence කියන්නේ මොකද්ද? හේතු ඇති කලින් හට ගන්නවා, හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා කියන කාරණේ. ඒ වගේම හේතු නිසා ඇති වෙච්ච ඵලය හේතුවට අයිති නෑ කියන එක. දැන් ඊටාම සරල උදාහරණයක් කියන්නම්. දැන් මේ මයික් එක කැඩෙන බිඳෙන කියන එක කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. මේ පෑනත් කැඩෙන බිඳෙන එක තේරුම් ගන්න පුළුවන්. මේ කනත් කවදා හරි නොයසි යනවා කියන එක තේරුම් ගන්න පුළුවන්. නමුත් බලන්න එහෙම අපි හිතලා තිබිද්දී මේ ශබ්දේ බලන්න. මෙන්න මේ ශබ්ද ඇහිම වගේ තමයි අනිත්‍යතාවය කියලා කියන්නේ. මේ හේතු ටිකක් ඇති කල්ලි මේ ප්‍රතිඵලයේ ඒ මොහොතේ හටගත්තා. මේක අහොත්වා සම්බුතං පුත්වා නබයසති. කලින් නොතිබී හටගත්තා, ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. ඇස අනිත්‍යය කියන්නේ මේකයි. චක්කුන් අනිත්‍යං කියන්නේ මේකයි. I is impermanent කියලා කියන්නේ ඇහැ කවදා හරි නොපෙනී යන හින්දා නෙවෙයි. ඇස අනිත්‍යයි කියලා කියන්නේ මේ ඇස කියන the ability of sin කියන එක පහළ වෙන්නේ ඒ මොහොතේ ඇස නිර්මාණය කරන්න හේතු වෙච්ච මානසිකත්වයට අනුවයි ඇස නිර්මාණය කළ දෙන්නේ. ඒ ඇසට සාපේක්ෂවයි රූපය පේන්නේ. රූපය තියෙන විදිහට නෙවෙයි අපට පේන්නේ. අපට පේන්නේ ඇහි තියෙන ability එකට අනුව, ඇහි තියෙන ශක්තිතාවයට අනුව.
ඒ ඇහැ තීරණය වෙන්නේ මොකද්ද? ඒ ඇහැ පිටුපස්සේ යන්නේ අවිජ්ජා, කර්ම, තෘෂ්ණා, නිබ්බති ලක්ෂණ නොදිනීම ආදී තව හේතු ටිකක් පිටුපස්සේ තියෙනවා. ඒ පිටුපස්සේ හේතු ටික ඉඳගෙන තමයි මේ ඇස නිස්පාදනය කළ දෙන්නේ. ඒ හැට සාපේක්ෂව තමයි මේ පේන රූප ටික දැන් මේ මොහොතේ පේන්නේ. මේ කර්මයෙන් ඇස වෙනස් වෙච්ච ගමන්ම මේ පේන දේ සම්පූර්ණ වෙනස් වෙනවා. දැන් බලන්න අපි අහසේ ග්‍රහ තාරකාවක් බලනවා අපේ ඇසින්. ඇසෙන් බලනකොට අපට තාරකාවක් පේනවා. අපි හොඳ තාරකාවක් කියලා අපි කතා කර කර ඉන්නවා. එහෙම ඉන්නකොට අපි කණ්ණාඩි දෙකක් දානවා. ඊට වඩා සියුම් මේව පේන අපි කණ්ණාඩි ග්ලාස් එකක් දාගන්නවා. දාගෙන බලනවා. බලනකොට මොකද්ද පේන්නේ? මේක ස්ටාර් එකක් නෙමෙයි මේක ගැලැක්සියක්. කණ්ණාඩි දැම්මම පේන්නේ මොකද්ද? ගැලැක්සියක් පේන්නේ. මුලින් පේනුනේ එක තාරකාවක් විතරයි දැක්කේ. ඊට පස්සේ ඊටත් වඩා සියුම් කණ්ණාඩියක් දාලා බලනවා. බලනකොට එක ගැලැක්සියක් නෙමෙයි ගැලැක්සි මිලියන ගණනක් පේනකොට. එතකොට මොකක්ද ඇත්ත? අර පළමුවෙම තුනේ එක තාරකාවද? එක ගැලැක්සියද? ගැලැක්සි දහස් ගානද? ඔව් ඇත්තෙන්ම ඒ මොහොතට ඒ Tamanගේ ඇසේ ශක්තියට අනුව තමයි රූපය කියන එක නිර්මාණය වෙන්නේ. අපට මේ පේන්නේ යථාර්ථය නෙවෙයි. මේ පේන්නේ මේ මොහොතේ Tamanට නිෂ්පාදනය කළ දෙන මේ ආයතන වලින් ආයතන වලට අනුවයි මේ ලෝකේ පේන්නේ. අන්න ඒ පේන අත්දැකීමත් පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණේ. ඊටත් වඩා ගැඹුරු දෙයක් බුදුදහමින් කියනවා. අන්න ඒක තමයි පැහැදිලිවම තේරුම් ගන්න ඕන දේ. අපි ඇහැට රූපයක් දැකලා රූපය හඳුනා ගන්නකොට අපි හඳුනාගන්නේ සෝත විඥාණයෙන් නෙවෙයි, චක්කු විඥාණයෙන් නෙවෙයි. දැන් ඔබ මේ ඉස්සරහා බණ කියන හාමුදුරු කෙනෙක් කියලා හඳුනාගත්තා. හාමුදුරු කෙනෙක් කියලා හඳුනා ගන්න ඕනේ ඔබ මේ පැත්තේ රූපයක් තියෙයි කියලා දකින්නකොටම ඔබ දකින්නේ. ඔබේ ඇසින්වත් මේ රූපයවත් නෙවෙයි ඔබ දකින්නේ ඇත්තටම ඔබ දකින්නේ චක්කු විඥානෙවත් නෙවෙයි. ඔබ ඒක තේරුම් ගන්නේ මනෝ විඥානෙ. මනෝ විඥාණයෙන් ඔබ ඒක තේරුම් ගන්නකොට ඊට මුල් වෙච්ච ඇසත් නිරුද්ධ වෙලා රූපයත් නිරුද්ධ වෙලා චක්කු විඥානයත් නිරුද්ධ වෙනවා. මෙන්න මේක තමයි අනිත්‍යතාවය. මේක තමයි පටිච්චසමුප්පාදයේ පදනම. මෙන්න මේ අවබෝධය අපට ලැබෙනකොට මේ මුල් අත්දැකීමට කියන්නේ විපාක මට්ටම මේක. මේක පිරිසිදු ස්වභාවයක්. මේකට තමයි මේ සිත තමයි ප්‍රවාසරය කියලා කියන්නේ. මේක විපාක මාත්‍රයක් විතරයි. මේක හටගෙන එතනම නිරුද්ධ වෙනවා. නිරුද්ධ වුණාට පස්සේ අපි මේක නොදැන හිටියොත් ඒ නිරුද්ධ වෙච්ච දේ බාහිර තියේ කියලා අපි හිතනවා. ඒ හිතනවත් එක්කම ඒ බාහිර දේ වෙනස් වෙනකොට ජරා මරණ දෙක අපි ස්පර්ශ කරමින් ඉන්නවා. අපි ඇස ඇතේ කියලා හිතනවා නම් චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං ඊට පස්සේ තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා යං වේදේති තං සංජානති උහම කියලා ප්‍රපංච ගොඩ නැගිලා අවසානයේ ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්නවා. හැබැයි අපි මේක බලනකොටම අපි දක්ෂ වුණොත් මේක මා හඳුනාගන්නේ මනෝ විඥාණයෙන් මේක හඳුනා ගන්නකොට ඒකට මුල් වෙච්ච ඇසත් රූපය චක්කු විඥානයත් නිරුද්ධයි කියලා දැක්කොත් මොකද වෙන්නේ? ඔව් මෙන්න මේක තමයි අනිත්‍ය දකින්නවා කියලා කියන්නේ. මේක තමයි හේතුඵල ධම දකින්නවා කියලා කියන්නේ. මෙන්න මේක දැක්කොත් ඔහුට බාහිර රූපයක් පැනෙන්නේ නැහැ. එදාට ඔහුට සාමාන්‍ය අර මාර්ගයේ විදියට තියෙන අපේ අසුභ භාවනා, මෛත්‍රී භාවනා ආදී අපි හිතන මේව මාර්ග සත්‍ය කියලා. ඇත්තේ මේව මාර්ගය විතරයි. මාර්ග සත්‍ය වෙන්නේ මෙන්න මේ යථාර්ථය නුවණින් දකින නුවණ ඒ සඳහා සතිපට්ඨාන තුළ වාසය කිරීම. කායේ කායනුපස්සේ, වේදනාසු වේදනානුපස්සේ, චිත්තේ චිත්තානුපස්සේ, ධම්මේසු ධම්මානුපස්සේ කියන එක මේක මාර්ගය. මාර්ග සත්‍ය කියන්නේ මොකද්ද? සමුදය ධම්මානුපස්සේ විහෙරති, වය ධම්මානුපස්සේ විහෙරති. මේ ඇසින් දකින්නකොටම Taman දක්ෂ වෙන්නට ඕන මේකේ ඇතුලේ වැඩ පිළිවෙලක් මේ යන්නේ කියලා. අන්නේ ඇතුලේ වැඩ පිළිවෙල දකින්න සිත වර්තමානයයි. ඒ වර්තමානයේ දකින්නේ සිතේ චක්කු විඥානය. ඒකත් පෙරපසුන වී මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා කියන එක දකිනවා. පින්නතුනේ මෙන්න මෙතෙන් තමයි සද්ධාති තථාගතස්ස බෝධින් කියලා කියන්නේ.
බුදුරජාණන් වහන්සේගේ තථාගතත්වයේ පිළිබඳ විශ්වාසය කරනවා කියලා කියන්නේ මෙන්න මේකයි. When we experience something through our five senses, the first experience has already ceased. When you look at something, when you recognize something through your eye, the very first experience, the eye form, eye consciousness have already ceased. When we see something, when we recognize something, we understand something not through our eye consciousness, but through our mind consciousness. This is the place where we should be confident in what the Buddha taught. පින්නතුනි අපට කරන්න තියෙන්නේ මෙන්න මේතෙන්ද විශ්වාසය තියාගැනීම. මේකට තමයි ධර්මයේ සම්දිට්ඨික අකාලික කියලා කියන්නේ. මෙන්න මේක ප්‍රැක්ටිස් කරෝතින් මෙන්න මේ පිළිබඳව අවබෝධයෙන් අවධානයෙන් සිහියෙන් නුවණින් හිටියොත් අපට ජීවිතයේ අනිත් සියලුම දේවල්ට වඩා ඉක්මනින්ම දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. සැනසීමටපත් වෙන්න පුළුවන් කියන විශ්වාසය විතරයි අපට අවශ්‍ය වෙන්නේ. මෙන්න මෙතෙන්ට තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ ෂඩ් අසාධාරණ දැක්කත් අපි පින්නතුනේ පැහැදුනා වෙන්නේ ශ්‍රද්ධාව ඇති කරගත්ත වෙන්නේ. බුදුහාමරණ තියෙන සුවිශේෂ ඥාන හයක් වෙන ශ්‍රාවකවරුන්ට නැති ඥානයක්. ඉන්ද්‍රිය පරියති ඥානෙ, ආසියානුසේ ඥානෙ, යමක මහා ප්‍රාතිහාර්ය ඥානෙ, මහා කරුණා සම්පatti ඥානෙ, සම්බන්විත ඥානෙ, අනාවරණ ඥානෙ කියලා. එනොත් විශේෂ ඥානයක් බුදුහාමරණ නිතර පාවිච්චි කළා යමක මහා ප්‍රාතිහාර්ය කියලා. දමනය කරන්න අමාරුමයි දමනය කරේ යමක මහා ප්‍රාතිහාර්ය. උර්වැල් කාශ්‍යප, ශාක්‍යයන් මේ වගේ දමනය කරේ එක විට ශරීරයෙන් දිය කඳයි, ගිනි කඳයි විහිදුවමින් තමයි මේ දමනය කළේ. අවනත කරගත්තේ. හැබැයි මේ යමක මහා ප්‍රාතිහාර්යෙන් දමනය කරන කෙනත් බුදුහාමුදුරුවෝ ඊට පස්සේ මොකද කළේ? ඊර්ධි ප්‍රාතිහාර්යෙන් යාව දමනය කළේ ඊළඟට මොකද කළේ? ඊළඟට දේශනා ප්‍රාතිහාර්යෙන් තමයි ඊළඟ වැඩ ටික පෙන්වන්නේ. මොකද ඊර්ධි ප්‍රාතිහාර්යෙන් පැහැදිලි කෙනෙක් ඕන වෙලාවක අපහැදෙන්න පුළුවන්. නමුත් දේශනා ප්‍රාතිහාර්යෙන් පැහැදෙන කෙනා කවදාත් වෙනස් වෙන්නේ නැහැ. ඔබ මේ සත්‍ය හරියට සත්‍ය ඥානයක් විදිහට දැනගත්තොත් මෙතන බුදුරජාණන් වහන්සේම ඇවිල්ලා යමක මහා ප්‍රාතිහාර්ය පෙන්වමින් කිව්වත් මම මුලින් කියපු එක වැරදි කියලා ඔබ පිළිගන්නේ නැහැ. ඇයි? ඒක ඔබේ මද්දකින් මොකටපත් වෙනවා. ඒකට තමයි ධර්මයේ සම්දිට්ඨික අකාලික ස්වාකතය කියලා කියන්නේ. පින්නතුනි එහෙනම් අපට මොකද්ද කරන්න තියෙන ජීවිතේ? මෙන්න මෙහෙම යථාර්ථයක් තියෙනවා කියලා හැකිතා චින්තාමය පඤ්ඤා විදිහට මේක හිතන්න. ඒ හිතන්න අමාරු නම් පැහැදිලි මදි නම් තවත් මීට අදාළ ධර්මදේශ අහන්න. මෙන්න මේ යථාර්ථය ගැන හිතන කාලය දවසකට වැඩි කරගන්න ටිකෙන් ටික. ඒක තවත් පහසු වෙන භාවනා විදියට සමථ විදර්ශනා භාවනා වඩන්න. සතිපට්ඨානෙ තුළ උපරිම ඉන්න. උපරිම ඉන්න මොකද්ද වෙන්නේ? තමා මොන දේ කළත් මෙන්න මේ සිහිනය දකිමින් තමයි තමන් කරන්නේ. ඉස්කෝලේ ගියත් යන්නේ මේක හිතේ යන්නේ. දරුවෙක් හැදුවත් මේ සිහිනේ තියාගෙන තමයි කරන්නේ. වාහනයක් ගත්තත් ගන්න මෙන්න මේක ප්‍රැක්ටිස් කරන් යන්න හොඳ වාහනයක් තමයි ගන්නෙ. නෝන කෙනෙක් මහත්ය කෙනෙක් තෝරගත්තත් මේක ප්‍රැක්ටිස් කරන්න හොඳ ආකල්ප සමගාමී යන දෙන්නේ තමයි තෝරගන්නේ. පාටියකට ගියත් අනිත් අයත් එක සතුටු වෙලා ඉන්නවා. නමුත් තමාගේ අභ්‍යන්තර ලෝකෙ මේ යථාර්ථය තියෙන්නේ. අනිත් අය සින්දු කිනකොට දාන්නවා, අනිත් අය නටනකොට දාන්නවා, අනිත් අය බාහිර රූපෙ හිත බැසගෙන ඉන්නේ තමා අභ්‍යන්තරයේ බලමින් සින්දු රස විඳිනවා. රසවත් කෑමක් අනිත් අය කලානේ හරි රස කෑමක් කොහෙන්ද මේක යුවේ කවුද යුවේ අනේ මටත් මේකට අයිටම්ස් ටිකක් දෙන්න කියලා කියද්දී මුලාවෙන් ඔබටත් ඒකම කියන්නත් පුළුවන්. හැබැයි ඔබ දන්න ඔබ රස විඳිනකොට රස විඳෙ දිවෙන්නේ නෙවෙයි. ජීවහා විඥාණයෙන් නෙවෙයි මනෝ විඥාණයෙන් කියලා එක දැකගෙන ඔබ ප්‍රඥාව තුළ ඉඳගෙන කරන. පින්නතුනි මෙන්න මේක අවබෝධ කිරීම සඳහා අපි යමක් කරනවා නම් ඒක තමයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ.
කායේ කායනුපස්සී විහෙති කායේ කායනුව බලනවා. වේදනාවන්හි වේදනානුව බලනවා. සිතෙහි සිතානුව බලනවා. සිතවිලි වල සිතවිලි අනුව බලමින් ඉන්නවා. ඒ හැම එකකටම එහෙකම හට ගැනීම නිරෝධය දකිනවා. ඔහුට කුමක් මතක් වුණත් මතක් වෙන්නේ රූපයක් එක්ක. රූපය මතක් වෙනකොටම දන්නව මොකද්ද? මේ රූපය කියලා තිබ්බට මේක තේරුම් ගන්න මේ පැත්තෙන් කියලා දන්නව. හරියට සරලම උදාහරණයක් කිව්වොත් අපි කණ්ණාඩිය ළඟට යනකොට මොකද්ද වෙන්නේ? කණ්ණාඩිය ළඟට යනකොටම රූපය එතන ඒ වෙලාවේ නිර්මාණය වෙන්නේ. අපි කණ්ණාඩිය ළඟට යන්න කලින් එතන කණ්ණාඩියේ රූපය අපි එනකම් බලන් හිටියේ නැහැ. අපි එතන ගියාට පස්සේ හේතු ටිකෙන් රූපේ නිර්මාණය වුණේ. අපි කණ්ණාඩිය ළඟට ගිහලා කොණ්ඩේ පීරනවා. කොණ්ඩේ පීරුවට අපි කවදාවත් පනාව කණ්ණාඩිය පැත්තට යොමු කරන්නේ නැහැ. අපි දන්නවා මෙහි පුද්ගලෙ ඉන්නේ කියලා. අන්න ඒ වගේම තමයි අපි අහලා තියෙනෝනේ සිංහයෙකුට ගලක් ගැහුවොත් සහ බල්ලෙකුට ගලක් ගැහුවොත් වෙනස අපි අහලා තියෙනව නේද? බල්ලෙකුට ගලක් ගැහුවොත් බල්ල මොකද කරන්නේ? බල්ලා ඒ ගල හපා කනවා. සිංහයෙකුට ගලක් ගැහුවොත් කොහොමද? ඔව් බොහොම හොඳයි. සිංහය බලන කොයි පැත්තෙන්ද ආවේ කියලා. වෙනත් උදාහරණයක් කිව්වොත් අපි පාරේ ඩ්‍රයිව් කරනකොට වාහනේ අපේ දකුණු පැත්තේ ඉඳලා බෝලයක් එනවා ඇවිල්ලා පාරේ අනිත් පැත්තට වේගෙන් යනවා. ගියාට පස්සේ ඔබ බලන්නේ හොඳට අහගන්න මේ උදාහරණේ. අපි ඩ්‍රයිව් කරනවා පාරේ අපේ දකුණු පැත්තේ ඉඳලා බෝලයක් එනවා. ඇවිල්ලා බෝලේ පාර මැදින් ගිහලා වම් පැත්තට යනවා. ඔබ බලන්නේ වම් පැත්තද දකුණු පැත්තද? බෝලේ යන්නේ වම් පැත්තට. ඔව්. අර උදාහරණයට වඩා වෙනස් මේක. මේ උදාහරණ තේරුණාද දන්නේ නැහැ. අපි ඩ්‍රයිව් කරන පාරේ ස්ට්‍රීට් එකක මේ පැත්තේ ඉඳලා බෝලයක් එනවා. බෝලේ ඇවිල්ලා අපේ වම් පැත්තට යන්නේ. ලෙෆ්ට් සයිඩ් එකට යන්නේ. අපි බලන්නේ ලෙෆ්ට් සයිඩ් එකද රයිට් සයිඩ් එකද? ඔව් අපි බලන්නේ දකුණු පැත්ත. ඇයි අපි දකුණු පැත්ත බලන්නේ? බොහොම හොඳයි. අපි දන්නවා මේ බෝලේ නිකන් ඉන්නේ නැහැ. බෝලෙත් එක්ක ළමෙක් මගේ එනවා කියලා. බෝලේ හැප්පුණත් කමන්නේ. අර ළමයා අනුතරින් බේරගෙන අපි ඉක්මනට බලන අනිත් පැත්ත ළමයාගේ පැත්ත බලන්න. අන්න ඒ වගේ පින්නතුනි මේ පේන රූපය අර බෝලේ වගේ. ළමයා මේ පැත්තේ ඉන්නේ. අනතුර ඩැමේජ් එක වෙන්නේ මේ පැත්තට අපි හරියට සිහි නොහිටියොත්. අපේ හිතට අවිද්‍යාව වෙනවා. අන්න ඒ නිසා අවිද්‍යාව පැන නොනැගෙන විදියට මොකද්ද අපි කරන්නට ඕන? මේකට තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. මේකට තමයි සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ. අපේ ඇසට රූපයක් දැක්කත්, කනට ශබ්දයක් ඇහුවත්, නාසයට ගඳ සුවඳක් වින්දත් මේ කුමන දේ කරත් අපි කරන්නේ මොකටද? අපි ඒ දේ සිද්ධ වන්නේ අපි ඒ දේ හඳුනාගන්නේ මනෝවිඤ්ඤාණය කියන එක දකිනවා. දකින්න විතරක් නෙවෙයි. ඒක මනෝවිඤ්ඤාණයෙන් හඳුනා ගන්නකොට මුල් අත්දැකීම නිරුද්ධ වෙලා කියලා දකිනවා අපි. දකින්නකොට අපිට බාහිර දෙයක් ගැන රාගයක් අද්වේෂයක් හටගන්නේ. හැබැයි අපි යුතුයකම් ටික අපි මනින් කරනවා. පින්නොතනේ මේ සතර සතිපට්ඨාන ඉන්නකොට සතර රිද්ධිපාද වැඩෙනවා. සතර සම්‍යක් ප්‍රධාන වීර්ය වැඩෙනවා. පංච ඉන්ද්‍රිය බල ධර්ම බොජ්ජංග ආරස්ණංග මාර්ගයේ වැඩිලා අවසාන වශයෙන් අපට අංග දෙකයි වඩන්න තියෙන්නේ. ඒ තමයි බුදුහාම දේශනා කරනවා චිත්තං පඤ්ඤංච භාවයං. සමත විදර්ශනා දෙක වඩන්න විතරයි තියෙන්නේ. හිත සමාධිමත් කර කර මෙන්න මේ යථාර්ථය නුවණින් බලන්න විතරයි තියෙන්නේ. ඒ දේ බලන්න නම් සිල්වන්ත වෙන්නට ඕන. ඒ සීලය මෙන්න මේ දර්ශනයත් එක්ක යන්නට ඕන. දිට්ඨිං චනුපගම්ම සීලවා කියන්නේ මේක. දෘෂ්ටියකට ඇත හෝ නැත කියන අන්තයකට ගිහිල්ලා නෙවෙයි මේක බලන්නේ. පරිසම්පාදයෙන් දැක දැක තමයි බලන්නේ. එතකොට සම්මා දිට්ඨි පුරේජවන් කියන්නේ මේකයි. vision is first කියන්නේ මේකයි. right understanding should go first. දර්ශනයක් විදිහට අසා දැනකොට ගන්නකොට සම්මා දිට්ඨිය මුලින් යන්නට ඕන. හැබැයි ප්‍රැක්ටිස් කරනකොට කොහොමද? ප්‍රැක්ටිස් කරනකොට සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ. ප්‍රැක්ටිස් කරනකොට සීලේ මුල. හැබැයි මේ සීලය නිකන් නෙවෙයි බුදුහාම නිතරම සඳහන් කරනවා
සීලය ප්‍රඥාවෙන් සෝදා ගන්නට ඕන. හරියට එක අතකින් අනිත් අත හොදනවා වගේ සීලයෙන් ප්‍රඥාවත් ප්‍රඥාවෙන් සීලයත් හොදා ගන්නට ඕන. සමාධියෙන් ප්‍රඥාවත් ප්‍රඥාවෙන් සමාධියත් එකට හේද ගන්නට ඕන. හැබැයි එහෙම යන අතරේදී ඔබ වඩාත්ම බුද්ධිමත් කෙනෙක් නම් ඔබට පුළුවන් අපි කියන්නේ සුබක පුද්ගලයන් කියලා gifted persons කියලා කියන්නේ. බුද්ධි සාපලතාවේ ඉහළම තියන අය. අපි කියන IQ එක වැඩි කියලා. නැත්නම් emotional intelligence එක වැඩි කියලා අපි කියන්නේ. දැන් සාමාන්‍ය සරල විදිහෙන් grade point average එක වැඩි කියලා කියන්නේ. අන්න එතනින් ඉහළ කෙනෙක් ඉන්නව නම් ඔහු දක්ෂයි විදර්ශනා පූර්වාංගම සමතේට එන්න. ඔහු අවසාන පැත්තෙන් අල්ලගන්නේ බාහිර බලනකොටම අභ්‍යන්තරය බලනවා ස්කන්ධ පංචකයේ සමුදය බලන. ඒතර විදර්ශනා වශයෙන් වඩන්න තියෙන්නේ දිත්තේ දිත්ත මත්තම්. දස්සනත්තේ දස්සන මත්තම් නෙවෙයි. වර්තමානයේ දකින දේ නෙවෙයි බලන්න තියෙන්නේ දැකපු දේ බලන්න තියෙන past experience එක past participle එකක් තියෙන එතන. present tense නෙවෙයි දාලා තියෙන්නේ. ඇයි ඒ කියන්නේ වර්තමානයේ දකින්න බෑ කියන එකයි කියන්නේ. වර්තමානයේ අපි දකිනවා නම් දකින්නේ මනෝ විඥාණයෙන් මිසක් චක්කු විඥාණයෙන් නෙවෙයි. අපිට බලන්න තියෙන්නේ මේක දකිනකොටම මේ දකින දේ නිරුද්ධ වෙච්ච දෙයක් මේ දකින්න කියලා දකිනවා. හැබැයි තමා දන්නව ඒ දකින නුවණ වර්තමානයේ තියෙන නුවණක් කියලා දකිනවා. ඔකට වර්තමානයේ අහිමි වෙලා නැහැ. මෙන්න මේක තමයි වර්තමානයේ ජීවත් වෙනවා කියලා කියන්නේ. එතකොට අපි වර්තමානයේ බාහිර රූපය ඇතයි කියලා කියනවා නම් ඇත්තටම වර්තමානයේ නෙවෙයි ජීවත් වෙන්නේ. අපි අර අතීතයේ නිරුද්ධ වෙච්ච එකදී ඇතයි කියලා හිතලා භවය නිර්මාණය කරගෙන භවය තුල අපි ඉන්නේ. භවයෙන් නිදහස් වෙනවා කියන්නේ මොකද්ද? මේ පේන ලෝකයේ නිරුද්ධ වෙච්ච ලෝකයක් මනෝ විඥාණයෙන් දකින්නවා කියන එකයි භවයෙන් නිරුද්ධ වීම කියලා කියන්නේ. භවය කියන්නේ මොකද්ද? භවය කියන්නේ මේ දකින්න අසන දේවල් තියෙනවා, gedara තියෙනවා, දරුවා gedara ඉන්නවා, වාහනේ නවත් පාරේ නවත්තලා තියෙනවා. ඒ ඔක්කොම තියේ කියලා ඔක්කොම මේ මොහොතේ හිතන් ඉන්න එක. ඒකට කියනවා පංච උපාදානස්කන්ධය උපචේට යනවා, රැස් කිරීමට යනවා. අන්න ඒ තියෙන ලෝකයේ තත්පරයකට කෝටි වාරයක් රූප කලාප විදියට කැඩෙනවා කියලා බැලුවත් ඒක උත්පාද නිරෝධයක් මිසක් ඒක මාර්ගය මිසක් ඒක මාර්ග සත්‍ය නෙවෙයි. මාර්ග සත්‍ය මොකද්ද? මාර්ග සත්‍ය කියන්නේ අනුත්පාද නිරෝධය. මේක බාහිර නිර්මාණය නොවන විදියටම ස්කන්ධ පංචකය අපචේට යෑම. මේක නිර්මාණය කරන්න හේතු ටිකේම නිරෝධය දකින්න එක. මෙන්න මේ මාර්ගයේ තේරුම් ගත්තු කෙනා උපරිම වශයෙන් සුගතිගාමී මාර්ගයේ වැඩ ටික කරගෙන ඉන්නවා. ඉන්න විතරක් නෙවට හරිම සතුටුයි මේක ඉක්මනටම ප්‍රැක්ටිස් කරන්න ඕනේ කියලා. එතකොට ඔහු තුල මෙන්න මේ කරණිමිත සූත්‍රයේ තියෙන ගුණ ටික වේගෙන් වැඩෙනවා. ගුණාංග 14ක් 15ක් තිබ්බට බය වෙන්න එපා. ඔබට ඊටාම ටිකයි ප්‍රැක්ටිස් කරන්න තියෙන්නේ. මේ ගුණාංග ටික කොටස් කීපයකට සමරයිස් කරන්න පුළුවන්. ඒ තමයි එකක් අවංක වෙන්න ඕන, සුවච වෙන්න ඕන, බුද්ධිමත් වෙන්න ඕන. අවංක බව කියන්නේ මොකද්ද? මේ හැමදේම කරන්නේ තමගේ තෘෂ්ණා දෘෂ්ටිමාන අඩු කරන්නේ කියන හැඟීම තියෙනට ඕන. ඒක තමයි අවංක බව කියන්නේ. මේ දහම් පණිවිඩය අහන්නට හොඳට දේශවන් යොමු කරන්න ඕන. ඒ වගේ මේක නුවණින් මෙනෙහි කරන්න ඕන. එහෙම ඉන්නකොට තමා ජීවිතේ කරන සියලුම දේවල් මෙන්න මේ සිහින යථාර්ථයක් බවට පත් කරගන්නේ ඔබ කරන්නේ හැමදේම. මේ සිතුවිලි ඉඳගෙන ඔබ බෝල ගැහුවට කමන්නේ, පාටියකට ගියාට කමන්නේ. මේ දර්ශනය ඔබ ඉඳගෙන ළමයෙකුට දඬුවමක් දුන්නත් කමන්නේ. මේ දර්ශනය ඔබ ඉඳගෙන අඩුපාඩුවක් තියෙන කෙනෙකුට බැන්නත් කමක් නැහැ. හැබැයි ඔබ කිසි විටකත් ඡන්ද, ද්වේෂ, බය, මෝහ කියන මේ සතර ගතියට ඔබ යන්නේ නැහැ. ඔබ ධර්ම මාර්ගයේ ඉනවද කියලා බලන්නේ මෙන්න මේ සතර අගතියට කොච්චර ගිහිලද නැද්ද කියන කාරණේ මත. ඒ වගේමයි ඔබ කොච්චර දහම ඉන්නවාද කියලා බලන්නේ ඔබ කොච්චර ප්‍රඥාවෙන් ඉනවාද කියන කාරණේ මත. ඔබ හුඟක් උගත් කියලාවත් හුඟක් ධනෙ තියෙනවා කියලාවත් ඔබේ රූපය හුඟක් ලස්සන කියලාවත් බුදුදහමෙන් ඔබ අගය කරන්නේ නැහැ. බුදුදහමෙන් ඔබ අගය කරන්නේ කොහොමද? අපදාන සෝබිනී පඤ්ඤා චරිතේ බබලන්නේ ප්‍රඥාවෙන්. අන්නේ පඤ්ඤා නරණං රතනං ඒ ප්‍රඥාව රතනයක් මැනිකක්.
අපදාන සෝබිනී පඤ්ඤා. ඒ ප්‍රඥාවෙන් අපි බබලනවා. නත්ති පඤ්ඤා සමා ආභා. ඒ ප්‍රඥාව සමාන ආලෝකයක් නැහැ කියලා බුදුහාම දේශනා කරනවා. එතකොට තමන් ගැනම චෙක් කරලා බලන්න යමක් රූපයක් බලනකොට ඒ රූපයේ දෙස බලලා අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සලආයතන හටගෙන ජරා මරණ පැත්තේ දෙන්නේ. අවිද්‍යායත්වේ වශයෙන් විරාග නිරෝධෝ ඡාගෝ සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ මේ පටිසම්පාදේහි අනුලෝම පැත්තේ ඉන්නේ පටිලෝම පැත්තේ ඉන්නේ කියලා එක තමන් ගැන බලගන්න. කාගේවත් බාහිර අයගේ රෙකමෙන්ඩේෂන් ඕනේ නැහැ. සෝවන් කියලාවත් අනාගාමී කියලාවත් අනිත් අයගේ සාහිතික අවශ්‍ය නැහැ අපට. අපට අවශ්‍යන්නේ අපි දුකෙන් නිදහස් වුණාද නැද්ද කියන කාරණේ විතරයි. අපට අවශ්‍ය වන්නේ අපි ප්‍රඥාවෙන් ජීවත් වෙනවද අවිද්‍යාවෙන් ජීවත් වෙනවද කියන කාරණේ විතරයි. පින්නතුනි මෙන්න මේ දර්ශනය අපට තියෙනව නම් අපේ ජීවිතේ කරන හැම දෙයක්ම කරන්නේ මෙන්න මේ දර්ශනයට ළඟා වෙන්න. අපි අම්මට තාත්තට සලකන්නේ යුතුයකම් ටික කළ පිනක් ලබාගෙන අපේ නිරෝගී භාවය ලබා ගන්න. අපි ස්වාමීන් වහන්සේට උපස්ථාන කරන්නේ ස්වාමීන් වහන්සේලාගේ මේ දහම් පණිවිඩය අසා දැනගන්න. අපි විහාරස්ථානයකට උදව් කරන්නේ තවත් බොහෝ දෙනෙක් ඇවිල්ලා මේ සෙවණ ඉඳගෙන බණ දහම් මාලා ඒ පිනෙන් අපිට නිරෝගී භාවය ලබලා අපේ මේ වැඩේට ඉක්මන් ප්‍රතිඵලයක් ගන්න අපි මෙහා. එතකොට යම් කිසි කෙනෙක් මේ පින්කම් කළා අර තෘෂ්ණා දෘෂ්ටිමාන වැඩි කර ගන්නව නම් බලන්නේ ඒකෙන් මොකද කියන්නේ? ඒකෙන් කියන්නේ යා මේ දර්ශනයට ඇවිල්ලා නැහැ කියන එක. එතකොට මේ දර්ශනයෙන් ඉන්න කෙනා එන්නම මාන්නය සක්කාය දිට්ඨිය අඩු කරන මාවතේම හොයන්නේ. මොහ හැම වෙලාවෙම ස්කන්ධ පංචකයේ සමුදය බලනවා. සමුදය බලන්න ලෝකෙට තියෙන ආසාව අඩු වෙනවා. ලෝකෙට තියෙන ආසාව අඩු වෙන අවිද්‍යාව දුරු වෙනවා. අවිද්‍යාව දුරු වෙනවා කියන්නේ තමා ආරෂ්ඨික මාර්ගයේ ඉදිරියට ගමන් කරනවා කියන එක. එනිසා මෙන්න මේ දර්ශනය තමයි වැදගත්. ඒ දැක්මේ යුක්තව අපි අපේ ජීවිතය සකසා ගන්නට ඕන. එක පැත්තකින් ස්වර්ගගාමී මාර්ගයේ සුගති ස්ථාවර කර ගන්නට ඕන. අනිත් පැත්තෙන් නිතිපතාම තමාගේ අවිද්‍යාව දුරු වෙන මාවතේ ඉන්නට ඕන. එහෙම ඉන්න පමණට ලෝභ දේශ දෙක අඩු කරන්න කියලා අමුතෙන් කරන්න දෙන්නේ. අන්නේ මාර්ගයේ ඉන්න කෙනාගේ රිසල්ට් එක ගැන ඉතාම ලස්සන විස්තරයක් එනවා ඉන්ද්‍රිය භාවනා කියන සූත්‍රයේ. ඔබට ඉඩක් ලැබුණොත් ඒක කියවලා බලන්න. ඒක මධ්‍යම නිකායේ අවසාන සූත්‍රය 152 වෙනි සූත්‍රය ඉන්ටර්නෙට් එක හරියට බලන්න ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. ඒකේ කියනවා මේක ස්ටෙප් බයි ස්ටෙප් රිසල්ට් එක ඉදිරියට යනකොට තමන්ගේ ඇතිවන මානසික වෙනස සහ තමන්ට ප්‍රතිඵලය පේන ආකාරය සඳහන් වෙනවා. ඒ විතරක් නෙවෙයි තමන්ට පුළුවන් ඕනම අවසාන වශයෙන් ඕනම අසුබ දෙයක් සුබ හැටියට මෙනෙහි කරන්නත් පුළුවන්. ඕනෑම සුබ දෙයක් අසුබ විදිහට මෙනෙහි කරන්නත් පුළුවන්. ඕනනම් ඒ සුබ අසුබ දෙකම දුරු කළා උපේක්ෂාවෙන් බලන්න ඕන නම් ඒත් බලන්නත් පුළුවන්. ආයිතින් වෙන අපට අවශ්‍ය දෙයක් නැහැ. කෙනෙක් අපට බනිනකොට මියා මගේ ගැන ಗುಣ කතනයක් කරනවා කියලා hina වෙන්නත් පුළුවන්. ඒ වගේම කෙනෙක් ಗುಣ කතන කරනකොට මේ බොරුවට මාව රවට්ටන්න මේ බොරුවක් කියන්නේ කියලා හිතන්නත් පුළුවන්. නැත්තම් අනේ මේ දෙකම ශබ්ද මාත්‍රයක් විතරයි මේ ශබ්දේ හටගෙන මෙතනම නිරුද්ධුණා කියලා ඕනනම් උපේක්ෂාවටපත් වෙන්නත් පුළුවන්. ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ඉන්ද්‍රිය හයටම මේ විදිහට අපට ක්‍රියා කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ගමන් මඟ විකසිත වෙන දේශනාවක් තමයි ඔබ නිතර සජ්ජායනා කරන කර්ණීයමිත සූත්‍රය. අන්නේ දර්ශනය අවසාන ගාථා වෙන දර්ශනය ඔබට ලැබුණොත් එපමණට ඔබ මේකට දක්ෂයෙක් වෙනවා. ඔබ ඍජු වෙනවා. වඩාත්ම ඍජු වෙනවා. මෘදු බව ඇති වෙනවා. සෝච බව ඇති වෙනවා. අනතිමානී ගුණ ඇති වෙනවා. මේ ඔක්කොම ගුණාංග ටික ඔබේ ජීවිතය තුළ විකසිත වෙනවා. ඒ වගේම ඔබ නිතරම සීල සත්වෝ සුවපත් වෙත්වා කියලා ඔබට මේ ධහමේ ආස්වාදය ලැබෙන්න ඔබට අනිත්‍ය ගැන ලොකු මෛත්‍රියකුත් ඇති වෙනවා. අනේ අනිත්‍යත් මේ ධහම පිළිපදිනවා නම් කොච්චර දුකෙන් නිදහස් වෙන්න ඕනද කියලා හිතෙනවා. ඒ විතරක් නෙවෙයි ඔබට මේ ධහමෙහි ආభాසය ආශිර්වාදයේ ප්‍රතිඵලය පේනකොට ඔබේ ළඟම ඉන්න ඔබ හුඟාක්ම ආදරය කරන කෙනාට මේක කියනවා ඔබ. ඔබට මෙහෙම පණිවිඩයක් කියන්න තරම් තාම අදහසක් ඇවිල්ලා නැහැ කියලා කියන්නේ. ඔබට මේ දහම නිසලෙස තේරුම් ගියේ නැහැ කියන එක.
ඔබට තේරුම් ගියේ නැහැ කියන එකෙන් කියනවා ඇත්තටම ජීවිතේට අපට නිසි ආස්වාදය ධර්මයේ සාන්දෘෂ්ටික අකාලික බව අපට තාම ප්‍රකට වෙලා නැහැ කියලා. අන්න ඒ දේ ප්‍රකට වෙන්න පිනතුනේ ඔබ ළඟම ඉන්න කෙනාට ඔබ මේක කියනවා. හැබැයි ඒක සුදුසුකමක් තියෙනවා. මොකද්ද? අපි කියන දේ අහන්න ඕන. අපි කියන දේ අහන්න සෝදානම් නම් ළඟම ඉන්නේ දරුවා නම් අම්මා නම් තාත්තා නම් ස්වාමි පුරුෂයා නම් යාට මේ දේ කියනවා. මේක නිකන් කවුන්සලින් වගේ. කවුන්සලින් බලෙන් ක්ලයන්ට් දෙන්න බෑ. ක්ලයන්ට් කැමති වෙන්න ඕන. අන්න ඒ නිසා තමයි මේ සුවච කියන ගුණය තියෙන්නේ. එතකොට අන්න ඒක ඔබ දන්නවා නම් ඔබට මේක ධර්මයේ තේරිච්ච පමණට ඔබ අනිත්‍යයටත් කියනවා විතරක් නෙවෙයි ලෝකයේ තවත් බොහෝ කලක් මේ දහම ඉදිරියට යන්නට වැඩ කරනවා. ඇත්තටම මේකට තමයි ඔබ මේ විහාරස්ථානට උදව් කරන්නේ. බුදුහාමුදුරුවෝ මඛාදේව සූත්‍රයේදී දේශනා කළා ඔබ මේ ආර්යසංග මාර්ගයේ මේ සද්ධර්මයේ අනුගමනය කිරීමෙහි මාවතෙහි අවසාන පුද්ගලයා වෙන්න එපා කියලා. මේක හරියට රිලේ ගේම් එකක් වගේ. මේ බැටන් එක ඔබේ අතට ආපු බැටන් එක ඔබ S2 පියා ගන්න ඕනේ ඊළඟ කෙනාට බැටන් එක දීලා. මඛාදේව කියලා ජාතකයක් නම් අපි අහලා තියෙනව නේද? මඛාදේව කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය කියවන්න බලන්න. ඒ සූත්‍රයේ තියෙන මේ සම්මාදිටිය සහිත ආරස්මික මාර්ගය අපි තේරුම් ගත්තොත් ඒක Tamanගේ ජීවිත කාලය තුල නැසිලා යන්න දෙන්නේ නැහැ. ඒක තවත් කෙනෙකුට දායාද කරනවා කියලා. හොඳයි වෙනුතුනි මේ සූත්‍රයට අදාළ කරුණු ටික තමයි අපි සාකච්ඡා කරේ. ඉතින් ඔබට ප්‍රශ්නයක් එම අහන්න තියෙනවා නම් යන්න පුළුවන්. අපි මුලදී සඳහන් කළා මේ ධර්ම දේශනා හරියට ඇසෙම්බල් කරනවා වගේ කියලා. ඔබ මෙතෙක් අහලා තිබිච්ච කරුණු ටික මේකට ෆිට කළා. ෆිට කළා ගෑස් දහලා ඉතින් ස්ටාර්ට් කළා ඔබට ඕන බාර දුන්නා. දැන් ඉතින් ඔබ දක්ෂ වෙන්නට ඕන ඔබ කරන හැම දෙයක්ම නීට අනුගතව සිද්ධ කරන්න. ඒ සිද්ධ කරනකොට ඔබ දිනපතාම ඔබේ ජීවිතයේ සාර්ථකත්වය වැඩි වෙනවා. මේක අනිත් ඔබ කරන සීලම දේවල්ට වඩා ඉක්මනින්ම ප්‍රතිඵල ලැබෙන දේ තමයි ධර්මයේ පුහුණු කිරීම කියන එක. ඇසට රූපයක් දකිනකොට, කනට ශබ්දයක් අහනකොට, නාසයට ගඳ සුවඳක් දැනෙනකොට, දිවට රසයක් දැනෙනකොට, ශරීරයට පහසක් ලැබෙනකොට, සිතට අරමුණක් දැනෙනකොට මේ දැනෙන්නේ නිරුද්ධ වෙච්ච දෙයක් ගැන කියන එක අවබෝධයෙන්. ඔබ බය වෙන්න ඔබේ ජීවිතය අසාර්ථක වෙන්නේ නැහැ. මෙහෙම නැහැ කියලා බය වෙන්න එපා. මෙහෙම නෙවෙයි බුදුහාමගේ දහම අහපු ක්ෂණිකව අනාගාමී වෙච්ච කෙනෙක්ගේවත් ගෘහස්ත ජීවිතය අසාර්ථකුනේ නැහැ. එයාගේ ජීවිතේ මීටත් වඩා සාර්ථක වෙනවා. එදාට ඔබ මීටත් වඩා අනිත් කෙනා ගැන මෛත්‍රී සාගත වෙන්නේ. අද ඔබ අනිත්යට දෙන්නේ කෑම බීම ටිකක්, ඉදුම් හිටුම් ටිකක්, අධ්‍යාපන විතරයි ඔබ අද දෙන්නේ. නමුත් එදාට ඔබ එයාට ධර්මයත් එක්කමයි දෙන්නේ. ධම්මෝසද සමන්නත්තේ ඒතම් පිවත බික්ඛෝ කියන්නේ මේකයි ධර්මය හා සමාන ඖෂධයක්, බෙහෙතක්, ආහාරයක් තවත් නැහැ. අනේ උතුම් සද්ධර්මය තමයි අපේ ජීවිතේට එකම රැකවරණය. අන්නේ රැකවරණය තමයි බුදුහාමුදුර අපට ඇති කරගන්න කියලා කිව්වේ. ඇයි එහෙම කිව්වේ පිනතුනි? දැන් බලන්න අපේ ජීවිතවල අපි දරුවෝ කියලා හදන අය හැමදාම පුළුවන් අපේ ළඟ දරුවෝ අපේ සෙවණ තියාගන්න. ඒ දරුවෝ ටික කවදා හරි බාර දෙන්න ඕන කාට හරි නේද? අපි කරන රැකියාව බලන්න හැමදාම කරන්න පුළුවන් දෙයක. අපි සමහර රැකියාව කරන කාලේ හරිය මාන්නෙන් ඉන්නව නේද? සමහර රැකියාව කරනකොට සමහර අය. නමුත් ඒ රැකියාවෙන් තමන්න කවදා හරි විශ්‍රාම යන සිද්ධ වෙනවා. අපි ලස්සනට අලුත් වාහනයක් ගන්න බලන්න පින්නතුනි. ඒ වාහනේ අවුරුදු 2 යනකොට ඒක පරණ වාහනයක් වෙනවා. අපි අලුතෙන් කෙනෙක් හඳුනා ගන්න බලන්න යහළුවෙක් මිත්‍රාදියෙක් හිතවතෙක් කියලා. අලුතෙන් මන හරීම ප්‍රියමනාපව ආශ්‍රය කරගෙන මුලින් දැක්කාම අනේ ඔය හරීම හොඳයි හරීම ලස්සනයි කියලා ඉතින් හොඳ පැත්ත කියනවා. කොණ්ඩෙත් හරීම ලස්සනයි කියලා කියනවා. පස්සේ හැමදේම වැරදි පැත්ත තමයි පේන්නේ. කොණ්ඩේ පීරලා නැහැ. ඔයා කුදු ගැහිලා ඉන්නේ, කෙලින් ඉන්න. ඇඳුම පිරිසිදු නැහැ. අර තිමිච්ච නැවුම් ගතිය අඩු වෙලා යනවා. අපි හදන ගේ බලන්න පින්නතුනි. මුලදී හරේ සතුටෙන් ඉන තට්ටු දෙකක් තියෙනවා, තට්ටු හතරක් තියෙනවා අපේ ගෙදර එහෙම කියලා. එහෙම කියන ගෙදරම ටිකෙන් ටික Tamanට උඩ තට්ටු වලට යන්න බැරි වෙනවා පින්නතුනි. අවසානයේ පල්ලෙහාම තට්ටු වැඳලා සූදානම් කරගන්න වෙනවා. ඒ ඉන්න ගෙදරින්ම Tamanට නික්මිලා යන්නට සිද්ධ වෙනවා. අද අපි මේ පරිහරණය කරන අපේ ශරීරය අපි කවදා හරි දවසක අත්හැරලා යන සිද්ධ වෙනවා. අන්න එවැනි ලෝකික පින්නතුන අපට තියෙන එකම රැකවරණේ මේ දහම. ඒ දහම මරණාසන්න මොහොතේ පිහිට වෙන දහමක් නෙවෙයි.
ඒ මොහොතේ ඒ දහම මේ මොහොතේ ඉඳන් ජීවිතයට ලැබෙන ධර්මයක්. ඒ ධර්මයේ ආනිසංස ආස්වාදය, ඒ සතුට, ඒ නිදහස මේ මොහොතේ ඉඳන් අපට ලැබෙනවා. කවුරු හරි කෙනෙක් බැන්න කෙනෙක් ගැන සිහි කරනකොට අනේ ඒ බැනපු කෙනාගේ රූපය මන් දැකපු ඇසත් නිරුද්ධ වෙලා, ඒ රූපයත් දැන් නිරුද්ධ වෙලා, ඒ වෙලාවේ අපි ආපු කනත් නිරුද්ධ වෙලා, ඒ සෝත විඥානෙත් නිරුද්ධ වෙලා මම මේ ඒක අහන්නේ දැන් මේ තේරුම් ගන්න මේ වර්තමානයේ හටගත්තු මනෝ විඥානය කියලා දැක්කොත් බලන්න පිටුනේ කොයිතර නිදහසක් අපේ ජීවිතේට ඇති වෙනවද? මෙන්න මේ නිදහස තමයි එන්ලයිට්මන්ට් කියලා කියන්නේ, ලිබරේෂන් කියලා කියන්නේ, ෆ්‍රීඩම් කියලා කියන්නේ, ඉමැන්සිපේෂන් කියලා කියන්නේ. ඉතින් ඒ සඳහා අපි අප්‍රමාදීව කටයුතු කරමු. ඉතින් ඔබට දහම් ගැටලු එහෙම අහන්න තියෙනවා නම් අහන්නත් පුළුවන්. ඔබ තාන්න තියෙද? ඉගෙන ගන්න කොහොමදයි? ඉගෙන ඔව් ඇත්තේ මේක විද්‍යමාන වෙන්නේ මේ දර්ශනයත් එක්ක හිටියොත්. අන්න ඒක තමයි දර්ශන අවශ්‍යයි කියලා කියන්නේ. අපේ මොන දේ ඉගෙන ගන්නත් අවසානයේදී අපි තේරුම් ගන්නට ඕන අපි ඒක ඉගෙන ගන්න ඇයි කියලා. ඒක ඉගෙන ගන්න මේ අවසානයේ මේ ප්‍රැක්ටිස් එකට එන්නයි අපි. ඒ ටික ක්ලියර් කරගෙන මෙන්න මෙහෙම යථාර්ථයක් තියෙනවා මේ යථාර්ථය තේරුම් ගන්නට අපි එන්නේ කියන ඒ දර්ශනය ඇතුව යන්නට ඕන. දැන් අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක් උදාහරණයක් කියනවා එක්කෙනෙක් වෙල්ලෑ කුඹරක් කොටමින් ඉන්නවා. කොටමින් ඉන්නකොට කෙනෙක් ඇවිල්ලා ඔයා මොකද කරන්නේ කියලා. එයා කියනවා මම මේ ගයක් හදන්නේ කියලා. දැන් කුඹර කොට ඉන්න උදැල්ලක් අරන් කෙනෙක් ඇවිල්ලා අහන මොකද කරන්නේ මම මේ ගයක් හදන්න සූදානම් වෙනවා කියලා. මම මේ කුඹර කොටන්නේ ගයක් හදන්නේ කියලා කියනවා. අරගෙනත් ඇවිල්ලා උදැල්ලකුත් අරන් යනවා එයාත් කුඹර කොටනවා. එයාත් කුඹරක් කොටලා ඉවරලා කියනවා නෑනේ ගේ නෑනේ කියලා. මොකද වෙනස? අර පළමුවෙන්ම කෙනා කුඹර කෙටුවේ කොහමද? දර්ශනයක් සහිතව කළේ ඒක. එයා දන්නවා කුඹර කෙටුවට ගයක් නිර්මාණය වෙන්නේ නැහැ කුඹර කොටලා. ඒ අවශ්‍ය විදියට ඇලි දාලා වතුර ගෙන්නලා බීජ දාලා ඒව ආරක්ෂා කරලා වර්ධනය කරලා අස්වැන්න අරගෙන ඒව විකුණලා ඊට පස්සේ තමයි ටිකෙන් ටික ගිය හදන්න ඕනේ කියන ඔහුට දර්ශනය ඇතුලේ කුඹර කොටන්නේ. අනිත් කෙනා කොහමද? අනිත් කෙනා හිතන්නේ කුඹර කෙටුවාම ගේ හැදෙයි කියලා. කුඹර කෙටුවට විතරක් ගේ හැදෙන්නේ නැහැ පින්නතුනි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානය පිළිපැද්දත් නිතරම කියනවා දිට්ඨිංච උජුකා සීලංච සුවිසුද්ධං කියලා. නිතරම කියන්නේ දෘෂ්ටිය ඍජු කරගන්න තමන්ගේ විෂන් එක ක්ලියර් කරගන්න කියලා. අපි මේ මොකක් කරත් අවසානයේ මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා. අපි චිත්තචෛතසික ඉගෙන ගත්තත්, සමථ විදර්ශනා ඉගෙන ගත්තත්, අසුභ භාවනා ඉගෙන ගත්තත්, අසුභ භාවනා ඉගෙනගෙන අන්න දැන් මට කෙනෙක් දකින්නකොට මට සැකිල්ලක් පේන්නේ කියලා කියනවනම් ඒක රිසල්ට් එක වෙන්න බෑ. මට සැකිලි බල ඉන්නවනේ ගෙදර මට සැකිල්ලක් ගෙනලා තියාගන්න පුළුවන් අපිට. ඒක කරන්නේ අපි ඒ අට්ටික සංඥාවෙන් හිත එකඟ කරගෙන සමාහිතෝ බික්කව යථාභූතං පජානති කියපු විදිහට ඒ සියලුම කමඨහන් භාවිත කරන්නේ අපි. ඒක ප්‍රයිමරි ටෙක්නික් එකක් විදිහට විතරයි අපි. ඒ සමතය කියන එක මාර්ග සත්‍ය නෙවෙයි ඒක මාර්ගය. ඇතිවෙච්ච ලෝකයක දෙයක් බලන එක ඒක උත්පාද නිරෝධය. හටගත්තු ලෝකයක දෙයක් බලන එක ඒක ලෝක සම්මත දෙයක්. ඒක මොන කෙනෙකුට බලන්න පුළුවන්. හැබැයි බුදුදහම බැහැර කරන්නේ නැහැ. මාර්ගය නොදැන කෙනාට මාර්ග සත්‍යයට යන්නත් බෑ. හැබැයි මාර්ග සත්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා අට්ටික සංඥාව වැඩුවත්, මෛත්‍රී භාවනා කළත්, ආනාපාන සති වැඩුවත් වඩන්නේ ඇයි අපි? හිත සමාධිමත් කරන පමණට මෙන්න මේ අනිත්‍යතාවය බලන්න. මේ දකින්න රූපය මේ වෙලාවේ නිරුද්ධ වෙච්ච රූපයක් මේ මනෝවිඤ්ඤාණයෙන් දකින්නේ කියන මේ අවබෝධය ලබා ගන්නටයි මේ අපි දෙය ඉගෙන ගනිමින් ඉන්නේ. මේක ප්‍රැක්ටිස් කරා. එහෙම නැතුව අපි ඉගෙන ගත්තට අපේ
රාග දේශ ටිකක් අඩු වෙන්න පුළුවන්. ලෝභ දේශ ටිකක් අඩු වෙන්න පුළුවන්. නමුත් අවිද්‍යාව වෙන වෙනසක් වෙන්නේ. අපේ සාර්ථකත්වයේ තියෙන්නේ ලෝභ දේශ අඩුවීම මත නෙවෙයි. අපේ සාර්ථකත්වයේ තියෙන්නේ සිල්වත් බව බලලා නෙවෙයි. අපේ සාර්ථකත්වය බලන්නේ මොකකින්ද? අවිද්‍යාව අඩුවීමේ ප්‍රමාණයට. ඒ අවිද්‍යාව දුරු වෙන්නේම දර්ශනයකින්මයි. ඒක එකකකින් සුතමේ ඥාන විදිහට අසහ දැනගන්නට ඕන. අනිත් පැත්තෙන් ඒ දේත් එක්කම වැඩිපුර හිතන්න ඕන අපි. මේ දේ අපේ ජීවිතේට වෙන්නේ කියලා. ඒ විතරක් නෙවෙයි සමදේශන දෙක පුහුණු කර කර මේ යථාර්ථයට යන්නට අපි උත්සාහ ගන්නට ඕන. දැන් අපි ගමනක් යනවා නම් අපි නොගිහිපු දැනකට නම් යන්නේ. ඉස්සෙල්ලාම අපි नेविगेटर එක දානෝනේ ඇඩ්‍රස් එක. හවුස් නම්බර් එක දානවා, ස්ට්‍රීට් එක දානවා. ඊට පස්සේ සිටි එක දානවා, සිප් කෝඩ් එක දානවා. එහෙමනේ අපි යන්නේ. අපි කිව්වොත් නෑ මම ඩ්‍රයිව් කරන පැදගෙන යනකොට පාරේ එයි කියලා යන තැන හම්බෙයි කියලා. යනවද එහෙම අපි? එහෙම යන්නේ නෑ. අපි යන්න කලින් හරියට ඩෙස්ටිනේෂන් එක දැනගෙන යන්නේ අපි. එහෙම නැතුව වාහනේ නගින්නවත් නෑ අපි. එහෙම නැතුව අපි කොච්චර උත්සාහ කරත් අපේ උත්සාහය ඒ ප්‍රතිඵලයක් කරා යන්නේ නෑ අපි. අන්නේ ප්‍රතිඵලයක් කරා යන්න නම් මේ දර්ශනයත් එක්ක ඒ අවසානය එක 100% දැනගන්නවා කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒ ගැන පැහැදිලි චිත්‍රයක් දැක්මක් ඥානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආසවානම් khයං වදාමි කියන්නේ මේකයි. දන්න කෙනාට දකින කෙනාට මේ ආශ්‍රවශය වෙන මුලින් හරියට දැනගන්නවා. නැති කෙනාට කියන්නේ වනේ අන්ධ ගජෝබිය කියලා. වනේ ඇවිදින අන්ධ ඇතෙක් වගේ කියලා. අපිට යම්කිසි කුසල ටිකක් ලෞකික කුසල ටිකක් කරන්න පුළුවන්. සංවරශීලී වෙන්න පුළුවන්. ලෝකෙට පිහිටක් වෙන්න පුළුවන්. සුගතිගාමී වෙන්නත් පුළුවන්. නමුත් අපේ ඉලක්කය වෙන්නට ඕන දිනෙන් දින අවිද්‍යාව අඩු වීම. අනේ අවිද්‍යාව අඩු වීම සඳහා ඊටාම පැහැදිලි ගමන් මගක් බුදුහාමුදුරුවෝ විසින් දේශනා කළා තියෙනවා. හොඳයි එහෙනම් කාලය බොහොමයක් ගත වුණා. ප්‍රශ්න එහෙම තියෙනවා නම් ලියලා පස්සේ එහෙම යොමු කරන්න. අපි ඉඩක් ලැබිච්චලාදී කතා කරමු ආයි. ඉතින් මේ පිනතුණු ගා සත්පුරුෂ අය ඉතින් ස්වාමීන් වහන්සේට උගක් උපස්ථාන කරන විහෙර විහාරස්ථාන රැක බලා ගන්න අය. ඉතින් දැන් අපි ස්වාමීන් වහන්සේට හැටියට ඉතින් අපි මේ ජීවත් වෙන්නේ ඉතින් ඔබ මේ පූජා කරන දාන ටික ඒව වළඳලා තමයි අපි ජීවත් වෙන්නේ. දැන් මේ වගේ රටකට ඇවිල්ලා ඉතින් අපිට රැකියාවක් කලේ මට්ටමින් ඉන්න බෑනේ නේ. මේ පිනතුණු උගක් මහන්සියලා දිවාරයන් ඔබලා ඉගෙන කියාගෙන දුර ගිහිල්ලා හම්බ කරන් ඇවිල්ලා ඒ දෙන දෙයින් තමයි අපි ස්වාමීන් වහන්සේලා හැටියට අපි යැපෙන්නේ. ඉතින් ඔබ ඒ දේ මහන්සියෙන් අපට දෙනකොට අපට දෙන්න පුළුවන් වටිනාම දේ අපි දෙන්නට ඕන. ඒ තමයි ධර්මය. ඉතින් ඒ ධර්මයේ සාමාන්‍ය සරල දේවල් නෙමෙයි අපි දෙන්න ඕන. අන්න ඒකයි වැඩි. දැන් ඔබ ඔබේ තියෙන හොඳම දේවල් අපට දීලා අපිට අපෙන් කියනවා ආම්දුරේ සරල මන ටිකක් කිව්වම ඇති. ඔය දෙන දාට ඔය දරුවෝ ටිකක් හදා ගන්න ඔය ප්‍රශ්න ටිකක් අඩු කරගන්න බණක් කිව්වම ඇති කියලා කියන්නේ. එහෙම කියලා බෑ පින්නොතුනි. ඔබේ තියෙන හොඳම දේ ගෞරවයෙන් දීලා පසඟ පිහිටුව වඳිනකොට ඔබ කියන්න ඕන හාමුදුරනේ හාමුදුරුවෝ දන්න හොඳම ධර්ම කරුණු ටික අපට මේ වෙලාවේ හැටියට උපරිම කියන්න කියලා. ඒක තමයි ඔබේ ඒක තමයි සක්කෝ කියලා කියන්නේ. ඒක තමයි දක්ෂතාවය කියලා කියන්නේ. දැන් ඔබ සබ්ජෙක්ට් එකක් ඉගෙන ගත්තත් ඔබ කෙනෙක් අලුත් කෙනෙක් මුණ ගැහුණත් යුනිවර්සිටි එකට ගියත් රැකියාවක් කළත් සිටි එකක් තෝරගත්තත් වාහනයක් තෝරගත්තත් ජංගම දුරකථනයක් තෝරගත්තත් ඔබ තෝරගන්නේ මොකද්ද? ලෝකේ තියෙන හොඳම දේනේ. හැබැයි ඔබ ධර්මයේ ළඟට ආවම කොහමද? එතෙන්දී බොහොම සරල දෙයක් දැම බලාපොරොත්තු වෙන්නේ. එහෙම බෑ පින්නතුනේ. එතෙන්දීත් ඔබේ දක්ෂතාවය, ඔබේ ස්කිල්ෆුල්නස් එක එතෙන්දී ඉහළින්ම පෙන්වන්නට ඕන. ඔබට ඒ සඳහාද තාක්ෂණික ඥානය තියෙනවා, තාක්ෂණික මේවලම් තියෙනවා. ඉස්සර නම් කල්යාණ මිත්‍රයෙක් සම්මුඛව මුණ ගැහෙන්න උනා නේද? වර්තමානයේ හිම අවශ්‍ය නැහැ පින්නතුනේ. ඔබේ ජංගම දුරකථනයට ඕකින ඕනම කල්යාණ මිත්‍රයෙක් ඔබට ලං කරගන්න පුළුවන්. හැබැයි එතෙන්ට ලං වෙන්නේ ඔබේ මට්ටමට. ඔබේ ස්ටෑන්ඩඩ් එකට. ඒ නිසා ඔබ ඉහළම මට්ටමේ මානසිකත්වයට එන්නට ඕන. එහෙම වුණොත් තමයි ඔබට නියමයි හමු වෙන්නේ. එදාට ඔබට මුණ ගැහෙන අය. ඒ හැම තැනදීම බලන්න ඕන කොයිතරම් දුරට මගේ අවිද්‍යාව දුරු වෙනවද මේ දර්ශනය අහලා.
ඒ දර්ශනේ අහනකොට කොච්චරනම් මට ඉන මොටිවේෂන් එකක් ඇති වෙනවද මේ කියන්න කියලා. self awareness එක, self motivation, self discipline, empathy, social skills මේව තමයි emotional intelligence එකෙන් කියන්නේ. මේව ඉහළටම ගිහිල්ලා බුද්ධ සම්බල කියනකොට කියන්නේ the duration of concentration and insight meditation. This is Buddhist grade point average. This is Buddhist IQ. This is Buddhist emotional intelligence. The getting rid of suffering completely depends on the duration of practicing concentration and wisdom according to our samadhi or right understanding. එහෙනම් හොඳයි පින්නතුනි මේ සත්පුරුෂ පිරිස දොර බැහැරින්දලා ඇවිල්ලා ඊටාම අවධානයෙන් ධර්ම ශ්‍රවණය කළා. මේ ධර්ම ශ්‍රවණය කිරීම ඔබේ ජීවිතේ වටිනාකම වැඩි වෙන හේතුවක්. බුදුහාඳුර අපට ධර්ම දේශනා කරේ එක පැත්තකින් අපේ වටිනාකම වැඩි කරගන්න. අනිත් පැත්තෙන් අපට දුකෙන් නිදහස් වෙන්න. අපට විඳින තියෙන දුක් ටික ඔක්කොම බුදුහාඳුර විඳලා තියෙනවා. ආයි අපට අඬන්න දෙයක් නැහැ. අපි වෙනුවෙන් දරුවන් දන් දීලා, ලේ දන් දීලා, ඇස් දන් දීලා, හිස් දන් දීලා ඒ ඔක්කොම බුදුහාඳුර මේ එක්ස්පෙරිමන්ට් එකේදී කරලා තියෙන, රිසර්ච් එකේදී කරලා තියෙන. ඒ ඔක්කොම කළ මේ රිසල්ට් එක අරගෙන අපට අද දීලා තියෙනවා. ඒ නිසා පින්නතුනි අපට අඬන්න අයිතියක් නැහැ. අපි අඬනවා නම් අඬන්නේ බාහිර රූපේ සත්‍ය කරගෙන. අන්නේ බාහිර රූපේ සත්‍ය නොකර ගන්නාසේ දර්ශනයෙන් ඉන්නයි බුදුහාමුදුරෝ දුෂ්කර ක්‍රියා කළා. සුවිශාල සංසාරික කැපවීමක් කළ මේ ධමයක් අවබෝධ කරගත්තේ. ඒ නිසා පින්නතුනි ඔබට neතර කඳුලක් එනවා නම් ඔබට එන්නට ඕන ඔබේ ළඟම ඥාතියෙක් නැති වුණු දුක නෙවෙයි. ඔබේ neතර කඳුලක් එනවා නම් එන්න ඕන මේ ජාතක කතා වලින් ප්‍රකට වෙන මේ බුදුහාඳුර මෙච්චර පරිත්‍යාගයක් කළා මේක අනාවරණය කළ තිබෙද්දී අනේ මම මේක ඉගෙන ගත්තේ නෑනේ මම මේක ප්‍රැක්ටිස් කරේ නෑ කියන එක ගැන ඔබට neතර කඳුලක් එන්නට ඕන. ඔබේ ළඟම ඥාතියෙක් මරුණටවත් ඔබේ ඇඟට අමාරුවක් ආවා කියලාවත් ලොකු රෝගයක් ආවයි කියලා රිපෝට් එකක් ආවටවත් නේ ඔබ දුක් වෙන්නට ඕන. ඒකෙන්න කලින් ඒ සියලුම දුක් වලින් ඒ හෙට එන දුක් ටිකෙන් අද දවසේ නිදහස් වෙන්න දහම් පණිවිඩයක් මාර්ග ධර්මයක් බුදුහාමුදුර අප වෙත ප්‍රදානය කළ තියෙනවා. ඒ ලෝකයට ඉදිරිපත් කරපු දහම වසර 2500 අධික කාලයක් මේ ස්වාමින් වහන්සේලා දීප්ත පරිත්‍යාගයෙන් රැකගෙන ඇවිල්ලා ඔබට දායාද කළ දීලා තියෙනවා. ඒ නිසා ඔබ හුඟක් වාසනාවන්තයි. ඒ දහම උපරිම ලෙස පුහුණු කරන්නට උනන්දු වෙන්න. ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. මේ පින්කම තුලින් ජනිත කරගන්නා වූ පුණ්‍ය ඵලය අද මේ පින්කමේ දායකත්වයේ උසුලන මාලා මුනිදාස මහත්මිය බලාපොරොත්තු වන ආකාරයට එතුමිය නමින් මියගේ ඥාති උදමේ පින සුවපත් වෙත්වා. ඒ වගේම ආශිර්වාද කරන්න බලාපොරොත්තු වන අංජනී මුනිදාස, ඒ වගේම මලිත් මුනිදාස, දියාගෝ පුතා ඇතුළු මලිත් පුතණුවන් ඇතුළු ඒ හැම දෙනාටම ආශිර්වාද වේවා. විශේෂයෙන්ම අප නමින් මියගේ ඥාති උදමේ පින සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් මියගේ ඥාතිට පින් අනුමෝදන් කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වන්න. සාදු සාදු. මේ පින දැක දෙවියනුත් පින් අනුමෝදන්ව සුවපත්ව දිවයිසුර වර්ධනය කරගන්නා ගමන් ඔබ හැමදෙනාම දෙවියන් විසින් ආරක්ෂා කර දෙනු ලබත්වා කියන පැතුමෙන් අපි දෙවියන්ට පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි පින්නතුනි හුඟක්ම සතුටට පත්වන්න. මේ ඔබේ ජීවිතයේ ගත වුණු කාලයෙන් උපරිම ප්‍රයෝජනයක් ගත්ත අවස්ථාවක විදිහට සලකන්න. ඒ නිසා අපේ ජීවිත අපි කුමන දේ කළත් දිනෙන් දින කාලය වැය වෙනවා. අන්නේ ගත වෙන කාලයට අපි උපරිම වටිනාකම ලබා දෙනවා කියලා කියන්නේ ධර්ම ශ්‍රවණය කිරීම, ඒ දහම් කරුණු මතක තියා ගැනීම, ඒ ධර්ම අපේ ජීවිතයට පුහුණු කිරීම සහ
ඒ ධර්මයේ තව ලෝකයේ බොහෝ දෙනෙකුට ගෙනියන්න අනාගතයට රැගෙන යන්න පුළුවන් විදිහට සුරක්ෂිත කිරීම. ඉතින් ඒක තමයි අපේ මේ ගත වෙන ජීවිතයෙන් මේ මහලු වෙන ජීවිතෙන් අපි ගන්න ඉහළම ප්‍රතිඵලය. ඒ නිසා මේ ගත කළ හෝරා කීපය ඔබේ ජීවිතයට පිනින් ලබාගත් ජීවිතයට උපරිම වටිනාකමක් ලබා දීපු අවස්ථාවක් විදිහට සැලකලා හුඟක්ම සතුටු වන්නට ඉතින් මේ පින්නතුන්ට මේ වගේ පින්කම් කරගන්නට මේ අවවාද අනුශාසනා කරන මේ පරිසරය සකසලා දෙන්න අපේ ගෞරවනීය සමිත නායක ස්වාමීන් වහන්සේ ඒ වගේම සුමංගල හාමුදුරුවෝ ඇතුළු ඒ ස්වාමීන් වහන්සේලාට මේ පින්කම ආශිර්වාදයක් වේවා. ඔබ හැම දෙනාගේමත් මෙලොව ජීවිතයේ නිදුක් නිරෝගීතාවයේ චිරජීවනයේ සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නිදුක්ඛං භයම් පන්තාච නිබ්භයං සෝකම් පන්තාච නිස්සෝකං හොන්තු සම්බේ පිපානිනෝ දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොවින්ත වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලබ්ධං ලද්දං බුද්ධ පුත්තං නමාමහ. සුවපත් වේවා සුවපත් වේවා. Thank you. All the blessings with you. සුවපත් වේවා සුවපත් වේවා. සුවපත් නේ බොන් කියන. හෙට හොඳයි බොන්. මේ පුතාලද මේ? මේ පුතා හා මේ දුව හොඳයි හරි. හොඳයි.